හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ 15 වෙනි අඟහරුවාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 2ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණ ධර්ම ග්‍රන්ථ රත්නයෙන් තවත් කොටසක් සාකච්ඡා කරන්නයි. අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හොඳයි අපි අදත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ආයතන යමකය සම්බන්ධයෙන් කොටසක් තමයි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. මෙතනදී ප්‍රවෘත්ති වාරයේ උප්පාද වාරය. තාම අපි යන්නේ උප්පාද වාරයේ අතීත අනාගත වාරයේ අනුලෝම කොටස තමයි අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි මේක තවදුරටත් බැලුවොත් මේ ප්‍රවෘත්ති වාරය. ප්‍රවෘත්ති වාරය කියලා කියන්නේ අපි බලන්නේ මේ උපදින චුතවන කියන පුද්ගලයන් ගැන තමයි වර්තමානයේ උපදින වර්තමානයේ චුතවන කියන පුද්ගලයන් ගැන බලන කොටසක් තමයි මේ ප්‍රවෘත්ති වාරය කියලා කියන්නේ. ඒකෙත් අපි බලන්නේ උත්පාද වාරය. ඒ කියන්නේ අපි ආයතන යමකේ නම් උත්පාද වාරය බලනකොට මේ ආයතනවල ඉපැද්ම පිළිබඳව තමයි ඉපැද්ම නූපදීම ඉපදීමත් නූපදීමත් පිළිබඳව තමයි මේ උත්පාද වාරයෙන් කතා කරන්නේ. මොන වගේ උපදීම නූපදීමද? ආයතනවල ඉපදීම නූපදීම. එතකොට මේ උත්පාද වාරයේ කාල හයක් අපි ගත්ත පච්චුප්පන්න අතීත අනාගත පච්චුප්පන්න අතීත පච්චුප්පන්න අනාගත වශයෙන් අපි මේ සියල්ල කතා කරලා ඉවරයි. අද අපිට කතා කරන්න තියෙන්නේ කාල ભેදයෙන් ගත්තාම අතීත අනාගත වාරය. එතකොට ඒකත් බෙදෙනවා දෙකට අනුලෝම පච්චනීක කියලා යමක කොටස් දෙකකට බෙදෙනවා. අනුලෝම කියලා කියන්නේ ආයතන හට ගැනීම සම්බන්ධයෙන් නැත්නම් ආයතන උත්පාදේ සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා කරන කොටස. පච්චනීක කියලා කියන්නේ ආයතන වල නූපදීම ගැන කතා කරන කොටස. එතකොට අපි මේ අනුලෝම ණයෙන් නැත්නම් අනුලෝම ක්‍රමයෙන් පළවෙනිට අපි බලන්නේ පුද්ගල වාරය. අපි දැන් දන්නවා යමක ගණනාවක් කරලා මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට මේ ප්‍රවෘත්ති උත්පාද වාරයේ අතීත අනාගත වාරය. සෝතායතන මූල චක්කායතන මූල සෝතායතන මූලී අනුලෝම පුද්ගල. එතකොට චක්කායතන මූල කිව්වහම මෙතනදිත් අපි බලනවා මේ අතීත. එතකොට චක්කායතනේ අතීතයි. සෝතායතනය අනාගතයි. නිතරම උත්තර දෙනකොට හොඳ කල්පනාවෙන් අපි උත්තර හොයන්න ඕනේ. අතීත වෙන්නේ අර මූල කියන එක තමයි අතීත. චක්කායතන මූල නම් චක්කායතනේ තමයි අතීත. සෝතායතනේ අනාගත. හොඳයි මේකේ පළවෙනි යමකට අපි යොමු වෙනවා ඊට කලින් තව පොඩි කතාවක් කියන්නම්. දැන් මෙතනදී අතීතයේ ආයතන ඉපදිච්ච පුද්ගලයන් ගැනත් ඒ කියන්නේ වර්තමානයේ උපදින චුතවන පුද්ගලයන්ගෙන් අතීතයේ යම්කිසි ආයතනයක් ඉපදුනාද කියලා අහන්න. ඒ වගේම ඒ පුද්ගලයාට අනාගතයේදී තවත් වෙනත් ආයතනයක් උපදින්නේද කියලා අහන්නේ. දැන් මෙතන අහන්නේ යස්ස චක්කායතනං uppajjitth තස්ස සෝතායතනං uppajjissati ති. යමකට චක්කායතනයේ අතීතයේ ඉපදුනිද ඕහට අනාගතයේ සෝතායතනය උපදින්නේද කියලා තමයි අහන්නේ. දැන්
අනාගතයේදී ආයතන කිසිදු ආයතනයක් උපදින්නේ නැති අය කවුද? දැනට උපදින චුතවන අයගෙන් ගත්තාම කාටද අනාගතයේදී කිසිම ආයතනයක් උපදින්නේ නැත්තේ? දැනට උපදින චුතවන අය ගත්තාම. කාට හරි කියන්න පුළුවන්ද? පිරිනිවන් පාන අයට. පරිනිර්වාණ වෙනකන්. පස්චිම භවිකයනට නේ කියන්නේ පස්චිම භවික උපදින පිරිනිවෙන කියන දෙන්නම ගත්තාම ඒ දෙන්නට අනාගතයේදී කිසිම ආයතනයක් උපදින්නේ නැහැ. නේද? මොකද නැවත භවයක් නැති ඉඳ අනාගතයේ කිසිම ආයතනයක් උපදින්නේ නැහැ. තමන් දැනට ඉන්න භූමිය අනුව අතීතයේ යම් යම් ආයතන ඉපදිලා තියෙන්න පුළුවන්. නෑ එහෙම නැත්නම් එහෙමත් නෙවෙයි. අපි භූමිය ගන්න නැතුව ගමුකෝ මෙතන දැන් පුද්ගල හැටින්නේ ගන්න. අතීතයේ අපි දන්නවා මේ මුළු සංසාරයේම නොයෙකුත් තැන්වල සත්‍යෝ ඉපදිලා තියෙනවා. දැන් යස්ස චක්කායතනං uppajjitta කිව්වහම දැනට උපදින චුතවන හැම පුද්ගලයාටම අතීතේ චක්කායතන ඉපදිලා තියෙනවා. මොකද එයා එක එක භූමිවල ඉපදිලා තියෙනවා. පංචවෝකාර භූමියේ ඉපදුනා නම් අතීතයේ නොයෙකුත් වතාවල එයාට චක්කායතනය ඉපදිලා තියෙනවා. එහෙමනම් අපි දැන් බලනකොට මෙතන හොඳටම තේරෙන දෙයක් තමයි යස්ස චක්කායතනං uppajjitta කියලා කිව්වොත් එහෙම හැම කෙනෙකුටම අතීතයේ චක්කායතන ඉපදිලා තියෙනවා. ඒ කියන්නේ දැන් උපදින චුතවන හැමෝටම අතීතයේදී චක්කායතනය කියන එක ඉපදිලා තියෙනවා. නමුත් අනාගතයේදී සෝතායතනය උපදින මේ කියන්නේ අනවරාර්ග අතීතයත් ඒ වගේම නිවන් දැක්කේ නැත්තත් ඒ දිගින් දිගට යන අනාගතයත් ගැන මේ අනාගත කාලෙන් කතා කරන්නේ. එහෙමනම් එයාට සෝතායතනයේ අනාගතයේදී උපදීද කිව්වොත් ඒ කියන්නේ දැනට පස්චිම භවිකව නොවන කෙනෙකුට නම් අනිවාර්යයෙන්ම සෝතායතනය අනාගතයේදී උපදිනවා. එතකොට අපි කොහොමද මේකට උත්තරේ දෙන්නේ? කාටද පුළුවන් ඉදිරිපත් වෙන්න? අපි යමු ලක්ෂ්මී මහත්මිය. හොඳයි. ඒ කියන්නේ යස්ස චක්කායතනං uppajjitta තස්ස ගානාය සෝතායතන uppajjissati. ඔව්. යමෙකුට අතීතයේ චක්කායතනෙ උපදිනද ඔහුට අනාගතයේ සෝතායතනෙ උපදීද කියලා. මොකද සද්දයක් එනවනේ. ඔව්. මගේද නෑනේ? නෑ මේ පැත්තේ. උපදීද කියලා අහන්නේ. එතකොට යස්ස චක්කායතන uppajjitta. එතකොට හැමෝටම අතීතයේ හැමෝටම චක්කායතන ඉපදිලා තියෙනවා. ඔහුට අනාගතයේ සෝතායතන උපදිනවා කියලා කියනවා. ඒ කියන්නේ තස්ස ඔහුට අනාගතයේ සෝතායතනයක් උපදීද කියලා අහනවා. උපදිනවා කියලා තමයි කියන්නේ. නේද? අපි කතා කරා නේද? කාට හරි අනාගතයේදී කිසිම ආයතනයක් උපදින්නේ නැති කට්ටියක් තියෙනවා නේද? ඒ කවුද? ඒ කියන්නේ පස්චිම භවික උපදින පිරිනිවන කට්ටියට හැර ඔව් කට්ටියට අනාගතයේ සෝතායතනයක් උපදින්න පුළුවන්. අන්න හරි. එතකොට අපිට උත්තරේ බැලුවොත් මෙන්න බලන්න කියන්න බලන්න. පස්චිම භවිකාණං යේච අරූපං uppajjitva පරිනිබ්බා ඉස්සති ඉස්සන්ති තේසං චක්කායතනං uppajjitta නොච තේසං සෝතායතනං uppajjissati. අන්න හරි. කියන්නේ පස්චිම භවික යේච අරූපං uppajjitta. ආහා යම් කිසි කෙනෙක් අරූපේ ඉපදිලා පිරිනිවන් පානවා නම් අනාගතේ. ඔව්. දැන් අපි මේක විස්තර කරගත්තොත් පස්චිම භවිකයන් ගැන අපි කතා කරා නේද? එතකොට දැන් මෙතනදී දැන් අනාගතයේදීනේ සෝතායතන උපදින්නේ අද නැද්ද කියලා කතා කරන්නේ නේද? එහෙම තැනදී අපිට බලන්න වෙනවා යම් කෙනෙකුට අනාගතයේදී සෝතායතනේ නූපදින තැනක් තියනවාද කියලා. එතකොට එහෙම බලනකොට අපි හිතුවොත් අන්න එක්කෙනෙක් තමයි පස්චිම භවිකයා. මොන භූමියේ හිටියත් පස්චිම භවිකව උපදින පිරිනිවන ඒ පුද්ගලයන් දෙන්න ගත්තාම ඒ අයට අතීතයේ මේ අනවරාර්ග සංසාරයේ අතීතයේ චක්කායතන ඉපදිලා තියෙනවා. හැබැයි අනාගතයේදී සෝතායතනයක් උපදින්නේ නැහැ පස්චිම භවික නිසා. නේද? අනාගත භවයක් නැති හින්දා. තව කෙනෙක් ඉන්නවා. අපි මේකත් කලින් කතා කරලා තියෙනවා. ඒ තමයි දැනට යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා රූපාවචර භූමියේ හෝ කාමාවචර භූමියේ. නැත්නම් අපි කියමු පංචවෝකාරය කියලා. පංචවෝකාරයේ යම්කිසි
පුද්ගලයෙක් මේ පංචවෝකාරයෙන් චුත වෙලා අරූපේ ප්‍රතිසන්දියක් ගන්නවා. හැබැයි ඒ අරූපේ ප්‍රතිසන්දිය ගන්නේ අවම වශයෙන් සෝවාන් ඵලයට මෙහින්පත් වෙලා යන කෙනෙක්. ගිහිල්ලා එතන ප්‍රතිසන්දියක් අරගෙන ඒ අරූපේදීම පිරිනිවන් පානවා. නේද? අන්න ඒ චුතවන පුද්ගලයා ඒ පුද්ගලයා ගත්තාම ඒ උපදින චුතවන පුද්ගලයා ගත්තාම එයාටත් අනාගතයේදී සෝතායතනයක් උපදින්නේ නැහැ. දැන් අපි හිතමු ඔන්න ඒ විදිහට දැන් අනාගතයේ ඊළඟ භවයේදී අරූපයට ගිහිල්ලා එතනින් පිරිනිවන් පාන පුද්ගලෙක් දැන් පංචවෝකාරය උපදිනවා කියලා. ඒ පුද්ගලයාටයි ඊළඟට ඒ පුද්ගලයා යම් කිසි චුත වෙනවා නම් ඒ චුතවන පුද්ගලයාටයි. මේ දෙන්නම ගත්තාම ඒක ඊළඟට ඉපදෙන්නේ අරූපේ ඉපදිලා එයා පිරිනිවන් පානවා. එහෙනම් එයාටත් අනාගතයේදී සෝතායතනයක් උපදින්නේ නැහැ. නේද? ඔව්. එතකොට ඒ දෙන්න තමයි මෙතනදී පළවෙනි කොටස ගන්නෙ නේද? ආපහු පළවෙනි කොටස කියන්න බලන්න. පච්චිම භවිකානං ඒච අරූපං uppajjitva parinibbāyissanti තේසං චක්කායතනං uppajjitta නොචිතේසං සෝතායතනං uppajjissati. එතකොට ඒච අරූපං uppajjitva කිව්වම එතන චක්කායතනං uppajjita කියන්නේ කොහොමද? ඒ කියන්නේ අතීතය ගැන එතන කියන්නේ නේ. අතීතයේනේ චක්කායතනේ අතීතයි නේද? එතකොට අරූපේ දැන් ඉපදිලා පිරිනිවන් පාන කෙනාටයි එතකොට එතන කියනවානේ නොචිතේසං සෝතායතන uppajjissati කියන අනාගතය ගැන එතන කියන්නේ නේද? දැන් මේ කවුද දැන් ආපහු මතක් කරගන්න ඕනේ මේ යේච අරූපං uppajjitva parinibbāyissanti කියන්නේ කවුද කියලා. මේ කවුද කියන්නේ දැන් මේ අනාගතේ දැන් ඉපදිලා ඉන්න කෙනා දැන් ඉපදින චුත වෙන. උපදින චුත වෙන පුද්ගලයා ගැනයි මේ කතා කරන්නේ. හරි? එයා මේ උපදින චුත වෙන පුද්ගලයා ඊළඟ භවයේ එයාට ලැබෙන්නේ අරූපේ. හරි. අරූපේ ලැබිලා එතනින්ම පිරිනිවන් පානවා. ඔව්. එතකොට මේ දැන් උපදින චුතවන පුද්ගලයාට අනාගතයේ අරූපේ නම් උපදින්නේ ඒ උපදින චුතවන පුද්ගලයන්ට අනාගතයේ සෝතායතන උපදින්නේ නැහනේ. සෝතායතන උපදින්නේ අරූපේ. ඔව්. හරි. කවදාවත් උපදින්නේ නැහනේ. කවදාවත් උපදින්නේ පිරිනිවන් පානනේ. ඔව්. පිරිනිවෙන හින්දා අරූපේ පිරිනිවෙන හින්දා කවදාකවත් උපදින්නේ නැහැ. හරි. සෝතායතනය. නේද? හරි නේද? එතකොට කවුද කා ගැනද මේ කතා කරන්නේ? අරූපේ උපදිලා චුත වෙන පිරිනිවන් පාන පුද්ගලයා ගැන අනාගතයේ. මේ ප්‍රවෘත්ති වාරයේ කතා කරන්නේ කවුරු ගැනද? වර්තමානයේ උපදින චුත වෙන. හරි. එතකොට ඒ වර්තමානයේ උපදින චුත වෙන පුද්ගලයාට මොකද වෙන්නේ අනාගතයේදී? අනාගතයේ යා මේ අරූපේ උපදිනවා. උපදිලා පිරිනිවන් පානවා. හරි. එතකොට මේ යේච අරූපං uppajjitva parinibbāyissanti කියලා කියන්නේ කොයි පුද්ගලයාටද? දැන් උපදින චුත වෙන පුද්ගලයා ඔව් අනාගතයේ අරූපේ ඉපදිලා පිරිනිවන් පාන එකක් ගැනයි දැන් මේ කියන්නේ. මේක අනාගත වාරේනේ. හරි හරි. අන්න හරි. එතකොට අනාගතය කියන්නේ ඊළඟ භවයේදී. ඊළඟ භවයේ තමයි අරූපේ උපදින්නේ. හරි. හරි. යා ඊළඟ භවයේ අරූපේ ඉපදිලා පිරිනිවන් පානවා. එහිදී පිරිනිවන් පානවා. හරි. එයා තමයි මේ දෙවෙනි පදෙන් කියන්නේ. හරි. හොඳයි. ඊළඟට අන්තිම කොටසත් කියන්නේ විසර්ජනේ. ඉතරේසං තේසං චක්කායතනංච uppajjitta සෝතායතනංච uppajjissati. අනිත් අයට අතීතයේ චක්කායතන ඉපදුනා අනාගතයේ ඒගොල්ලන්ට සෝතායතනයත් උපදිනවා කියලා කියනවා. හරි. බොහොම හොඳයි. දැන් මේක පැහැදිලිද හැමෝටම? රත්නායක මහත්තයා ඕක මෙහෙම හිතුවොත් හරි නේද මම හරිද කියලා අහනවා. ඒ කියන්නේ අරූපං uppajjitva කියන එක වර්තමානයේ පංචවෝකාරයේ ඉපද චුත වී අරූපේ ඉපදිලා පිරිනිවන් පාන කෙනා කියලා. එහෙම හිතුවොත් හරි නේද? ඒ කියන්නේ ඇත්තට මේ පුද්ගලයා ගත්තාම එතන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. හරි. ඒ තමයි වර්තමානයේ උපදින පුද්ගලයායි. හරි. ඒ කියන්නේ පංචවෝකාරයේ උපදිලා චුත වෙන කෙනා. අන්න හරි. උපදින කෙනා චුත වෙන කෙනා. පංචවෝකාරයේ යම්කිසි පුද්ගලෙක් උපදිනවා නම් චුත වෙනවා නම් එයා ගිහිල්ලා ඊළඟට අරූපේ නම් උපදින්නේ. ඒ දෙන්න ගැන තමයි කතා කරන්නේ.
හරි. ඒතකොට එතන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා නේ පංචවෝකාරේ. හරි. ඒ පුද්ගලයෝ දෙන්න කියන්නේ අවස්ථාව අනුව. දැන් අනුව, අපි හිතමුකෝ මෙහෙම පුද්ගලයෝ දෙන්නෙක් ගන්නවා. වෙන වෙනම පුද්ගලයෝ දෙන්නෙක්. හරි? A සහ B. හරි? A කියන එක්කනා දැන් උපදිනවා. හැබැයි එයා භව්‍යයි ඊළඟ භවයේ අරූපේ ඉපදිලා පිරිනිවන් පානවා. එතකොට මේ Aත් එතනට අයිති වෙනවා. දැන් තව B කියලා කෙනෙක් ඉන්නවා චුත වෙන කෙනෙක් මේ පංචවෝකාරයෙන්. ඒ B පංචවෝකාරයෙන් චුත වෙලා අරූපේ ගිහිල්ලා ඉපදිලා පිරිනිවන් පානවා. හරි? එතකොට A සහ B කියන දෙන්නම මෙතනට අයිති වෙනවා. එතකොට ජයන්ත මහත්තයා B තෝරගත්තේ අර සෝතායතනය නැති භූමියක්. සෝතායතනේ නැති භූමියක ඉන්නේ පංචවෝකාරේ. A B ඉන්නේ පංචවෝකාරේ. A සහ B උපදින්නේ පංචවෝකාරේ, චුත වෙන්නේ පංචවෝකාරයෙන්. පංචවෝකාරේ එයාගේ අවසාන පංචවෝකාර භවයේ උපදිනවා. අවසාන පංචවෝකාර භවයෙන් චුත වෙනවා. චුත වෙලා ඊළඟට අරූපේ ඉපදිලා පිරිනිවන් පානවා. අනාගතේ ඇත්තටම කියනවා නම් එතකොට අරූපය ගත්තේ සෝතාවතනය නැතිව අනාගතේ උපදිනවා කියන තේරුමෙන්ද? දැන් සෝතායතනයක් උපදින්නේ නැහැ නේ අරූපේ. ඔව් ඒ තේරුමින්ද අරූපේ. ඔව් දැන් අපි සංසයට නොගැලපෙන එකනේ කලින් කියන්නේ නේද? ඔව් ඒක නිසා. ඒතකොට පච්චිම භවිකේනටත් සෝතායතනේ අනාගතයේදී උපදින්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ පස්චිම භවිකේනුයි මේ කතා කරන සියල්ලටම අතීතයේ චක්කායතන ඉපදිලා තියෙනවා. නමුත් සෝතායතනේ අනාගතයේදී උපදින්නේ නැහැ. පස්චිම භවිකේනටත් සෝතායතනේ අනාගතයේදී උපදින්නේ නැහැ. යම් කෙනෙක් මේ පංචවෝකාරේ ඉපදින චුතවන යම් පුද්ගලෙක් අනාගතයේදී ඊළඟ භවයේදී අරූපේ ඉපදිලා එහිදී පිරිනිවන් පානවා නම් ඒ අයටත් අනාගතයේදී සෝතායතන උපදින්නේ නැහැ. හරි නේද? මේ කතා කරන්නේ ප්‍රවෘත්ති වාරයේදී දැන් වර්තමානයේ උපදින චුතවන පුද්ගලයෝ ගැන. ඒ අයගේ අතීතයේ ආයතන ඇති වෙච්ච එකයි ඒ අයගේ අනාගතයේ ආයතන ඇති වෙන එකයි ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට ජයන්ත මහත්මයා එතකොට තියෙනවානේ උපජ්ජිත නොචතේ සෝතායතනං උපජ්ජිස්සති කිව්වහම මේ සෝතායතන නූපදිනවා නොවේ කියලානේ. නූපදින සෝතායතන නූපජ්ජිස්සති නෙවෙයි නොචතේසං සෝතායතනං උපජ්ජිස්සති. උපජ්ජිත කියන්නේ උපදින්නේ නොවේ. උපදින්නේ නොවේ කියලා. ඒ කියන්නේ උපදිනවා කියන එක. උපදින්නේ නොවේ උපදින්නේ නැහැ කියන එක. චතේසං උපජ්ජිස්සති අනාගතේ උපදින්නේ නැහැ කියන්නේ. නොචතේසං සෝතායතනං උපජ්ජිස්සති කියන්නේ ඕහට අනාගතයේ සෝතායතනේ උපදින්නේ නොවේ. උපදින්නේ නොවේ කියන්නේ උපදින්නේ නැහැ කියන එක. හරි. දැන් අපි ඊළඟට යමු. මේකේ ලක්ෂ්මහත්මිය කියන්නේ මේකේ පටිලෝමේ. පටිලෝමය වෙන්නේ යස්සවාපන සෝතායතනං උපජ්ජිස්සති තස්ස චක්කායතනං උපජ්ජිත්තාති. යමකුට වනාහි අනාගතයේ සෝතායතනේ උපදීද. එතකොට මේක නිට්ටයයි. අනාගතයේදී සෝතායතනේ යට උපදිනවා. එයාට චක්කායතනේ අතීතයේ උපදුනාද කියලා අහන්නේ. තස්ස චක්කායතනං උපජ්ජිත්තාති. ඕහට අතීතයේ චක්කායතනේ ඉපදුනාද කියලා අහන්නේ. අනිවාර්යෙන්ම නේද? ඒකට කාමන්තා කියන උත්තරේ ලැබෙනවා. මේකේ දිගටම වගේ ওই රටාවමයි තියෙන්නේ. අපි ඊළඟ එකට යමු. චන්ද්‍රිකා මහත්මිය. හොඳයි මම උත්සාහ කරන්නම් තේරෙනසන්නයි. ජස්ස චක්කායතනං උපජ්ජිත්ත තස්ස ගානායතනං උපජ්ජිස්සති. යමෙකුට අතීතයේ චක්කායතනේ ඉපදුනිද ඕහට අනාගතයේදී ගානායතනේ උපදින්නේද. දැන් මේ අතනදී අපි සෝතායතනයේ හින්දා අරූපය ගැන හිතුවේ නැහැ. දැන් මෙතන මම හිතන්නේ සංසේර නොගැලපෙන කට්ටියට ගන්නකොට අරූපාවචරයයි රූපාවචරයයි දෙකම ගැන හිතන්න වෙනවා අපිට. වෙනවා. බොහොම හොඳයි. එතකොට අපි ඉස්සර වෙලා මේකේ අර කලින් කියෝ විදිහට පස්චිම භවික අයටත් චක්කායතනයේ අතීතයේ ඉපදුනා. නමුත් අනාගතයේ ගානායතනයේ උපදින්නේ නැහැ. ඒ වගේම
අරූපේ ගැනයි අපි රූපාවචරය අරූපාවචරය දෙකම ගැන හිතුවොත් එතනත් ඒ කියන්නේ එතන වෙන ඒ කියන්නේ පංචවෝකාර ඒ කියන්නේ කාමාවචරේ ඉපදිලා එයා ඉපදින චුත වෙන. ඒ කියන්නේ දෙන්නෙක් ගැන හිතන්න පුළුවන්. ඊට පස්සේ අරූපේ හෝ රූපාවචරේ ඉපදිලා පිරිනිවෙන පුද්ගලයෙක් ඉන්නවා නම් එයාටත් ගානායතනේ උපදින්නේ නැහැ. හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒක තමයි පිළිතුර වෙන්න ඕනේ. ඊට පස්සේ ඉතිරි අයට චක්කායතනයේ අතීතයේ ඉපදුනවා අනාගතයේ ගානායතනයේ උපදිනවා. හොඳයි. බලමු අපි කොහොමද ඒක පෙළේ ලියලා තියෙන්නේ කියලා. කියන්න බලන්න ඔබතුමීම. පස්චිම භවිකානං යේච අරූපං යේච අරූපාවචරං රූපාවචරං uppajjitva parinibbāyisanti තේසං චක්කායතනං uppajjitta නොච තේසං ගානායතනං uppajjissati ති. පස්චිම භවික අයටත් රූපාවචරයට සහ අරූපාවචරයේ ඒ කියන්නේ ඒ තැන් දෙකට වෙන කාමාවචරයෙන් ඉපදිලා හෝ ඉපදී චුත වෙන අයටව රූපාවචරයේ ඉපදී පිරිනිවන් පානවා නම් ඒගොල්ලන්ට රූපාවචර සහ අරූපාවචරේ ඒගොල්ලන්ට ගාන චක්කායතනයේ අතීතයේ ඉපදුනා ගානායතනයේ අනාගතයේ උපදින්නේ නැහැ. ඉතිරි අයට චක්කායතනය අතීතයේ ඉපදුනා අනාගතයේ ගානායතනයත් උපදිනවා. හරි. එතකොට දැන් මෙතන කලින් කිව්වට වඩා වෙනස තියෙන්නේ මෙතනදී මේ ගානායතනය ගන්නකොට නිතරම අපි මතක තියාගන්න ඕනේ ගානායතනේ තියෙන්නේ කාමාවචරයේ පමණයි ගානායතනේ උපදින්නේ නේද? එතකොට දැන් යම් කිසි කෙනෙක් දැන් කාමාවචර භූමියේ ඉන්න කෙනෙක් එයාගේ අවසාන භවය අපි හිතමුකෝ මේ කාමාවචරයේ ඉන්නවා. ඉඳලා එයා එක්ක රූපාවචරයේ ඊළඟ ජීවිතයේ ප්‍රතිසන්දිය ලබනවා. රූපාවචරයේ ප්‍රතිසන්දිය ලැබලා එක්ක රූපාවචරයේදීම එමත් නැත්නම් එතනින් අරූපයට ගිහින් හරි පිරිනිවන් පානවා. එක්ක රූපාවචරයේ පිරිනිවන් පානවා නැත්නම් රූපාවචරයේමුත් ඉහළට අරූපාවචරයට ගිහින් පිරිනිවන් පානවා කියලා ඔන්න අපිට එක පුද්ගලයෙක් ගැන හිතන්න පුළුවන්. අනිත් පුද්ගලයා ඒත් මේ කාමාවචරයෙන් චුත වෙලා හැබැයි එයා නම් සෝවාන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එයා එකපාරම ගිහලා අරූපයේ ඉපදිලා අරූපයේදී පිරිනිවන් පානවා. ඔය කියන පුද්ගලයෝ 3 දෙනෙක් එතකොට. එක්කෙනෙක් තමයි මේ තුන් දෙනෙක් කොට 6 දෙනෙක් ඇත්තනවා. කාමාවචරය යම් කෙනෙක් උපදිනවා චුත වෙනවා. ඒ අය ගිහිල්ලා රූපාවචරයේ ඉපදිලා රූපාවචරයේම පිරිනිවන් පාන්න පුළුවන්. එයාටත් එතකොට අනාගතයේදී ගානායතන ඇති වෙන්නේ නැහැ. උපදින්නේ නැහැ. ඒ වගේම තව පුද්ගලයෙක් මෙතන උපදින හෝ චුතවන පුද්ගලයෙක් ගිහිල්ලා රූපාවචරයේ ඉපදිලා එතනින් අරූපාවචරයට ගිහිල්ලා පිරිනිවන් පාන. එයාටත් රූපාවචරයේ ඉපදුනාම ගානායතන උපදින්නේ නැහැ. එතනින් ඉහළට අරූපාවචරයට ගිහිල්ලා ඉපදුනත් එයාට ගානායතන උපදින්නේ නැහැ. ඒ වගේම තවත් තැනක් තමයි කවුරු හරි අරූපාවචරයේම එකපාරම ප්‍රතිසන්දිය ලබන එයා ආර්යයන් වහන්සේ කෙනෙක් විය යුතුයි. එතන පිරිනිවන් පාන්න නම් ඒ ආර්යයන් වහන්සේ මෙතනින් චුත වෙලා කාමාවචරයෙන් චුත වෙලා අරූපයට ගිහිල්ලා එතනින් කෙලින්ම පිරිනිවන් පානවා. එතකොට ඒ අරූපාවචර භූමිය වල පිරිනිවන් පානවා නම් ඒ පුද්ගලයාටත් ගානායතනයේ අනාගතයේදී උපදින්නේ නැහැ. ඉතින් ඒකයි මෙතනදී කියන්නේ යේච රූපාවචරං අරූපාවචරං uppajjitva parinibbāyisanti තේසං චක්ඛායතනං uppajjitta ඒ අය චක්ඛායතන අතීතයේ ඉපදුනා. නමුත් ඒගොල්ලන්ට ගානායතනයේ අනාගතයේදී ඉපදෙන්නේ නැහැ. ඉතිරි සියලු දෙනාටම අතීතේ චක්ඛායතනත් ඉපදුනා. ඒ වගේම ගානායතනත් අනාගතයේදී උපදිනවා. මේක පැහැදිලිද හැමෝටම? හැන්ත මහත්තයා මං හැබැයි එකක් කිව්වේ නෑ. ඒ කියන්නේ අරූපාවචරයෙන් රූපාවචරයට යන අය ගැන මම කිව්වේ නෑ නේද? නෑ අරූපාවචරයෙන් රූපාවචරයට ගිහිල්ලා මේ මෙහෙමනේ අරූපාවචරයෙන් ආපහු කාම භූමියට එනවනේ. අරූපාවචරයෙන් දැන් රත්නායක මහත්තයා කියව නේද අරූපාවචරයට ඇවිල්ලා ආයෙතනින් රූපාවචරයට ගිහිල්ලා එහෙම නෙමෙයි. රූපාවචරයෙන් අරූපාවට යන්නේ. රූපාවචරය ඔයක මම කිව්වේ නෑ රූපාවචරයෙන් අරූපාවචරයට යන කට්ටිය. ඒ කියන්නේ කාමාවචරයෙන් ඉපදෙන හරි චුත වෙන හරි පුජ්‍යලේ රූපාවචරයට ඇවිල්ලා එතනින් චුත වෙලා අරූපාවචරයට යනවා. අරූපාවචරයට යනවා. අරූපාවචරයේදී පිරිනිවන් පාන.
ඔව් එතකොට තුන් කොටසක් ගැන කතා කරනවා. අන්න හරි. තුන් කොටසක් ගැන කතා නමයක්. පුද්ගලයෝ ගත්තාම අර උපදින චුතවන කියන දෙන්නම ගන්නත් පුළුවන් මේ වර්තමානයේ. එතකොට නම එතකොට දෙනෙක්. ඒකට බෙදීමක් කරගන්න පුළුවන්. හරි. හොඳයි. අපි මේකේ පටිලෝමයක් පොඩ්ඩක් බලමු. සමාවෙන්න ජයන්ත මහත්තයා දැන් මොකද්ද කාමාවචරයේ ඉඳලා කෙලින්ම අරූපාවචරයට යන්නත් පුළුවන් රූපාවචරයේ ඉඳලා කියලා ගත්තේ වැඩිපුර එකක් නේද? නෑ මෙහෙමයි. ඒක තමයි කිව්වා ඒ පුද්ගලයෝ හැමෝම ගැන. මේ ඒක තමයි. කාමාවචරයෙන් පුද්ගලයෙකුට රූපාවචරයට ගිහිල්ලා පිරිනිවන් පාන්නත් පුළුවන්. එහෙමත් පුළුවන් අර එහෙමත් පුළුවන් අනිත් පුද්ගලයාට පුළුවන් කාමාවචරයෙන් රූපාවචරයට ගිහිල්ලා රූපාවචරයෙන් අරූපාවචරයට ගිහිල්ලා පිරිනිවන් පාන්න පුළුවන්. හරි හරි. අනිත් පුද්ගලයා තමයි කාමාවචරයෙන් කෙලීම අරූපාවචරයට ගිහිල්ලා පිරිනිවන් පාන්නත් පුළුවන්. හරි ඒ තුන් දෙනාම ගන්න වෙනවා. ඒ තුන් දෙනා කිව්වට මෙතන පුද්ගලයෝ හැටියට ගන්නකොට ඒ මෙතනින් කාමාවචරයේ උපදින පුද්ගලයාත් චුතවන පුද්ගලයාත් කියන දෙන්නම ගන්න පුළුවන්. මොකද උපදින පුද්ගලයාත් ගත්තාම එයාට භව්‍යයි නම් ওই දේ සිද්ධ වෙන්න එයාත් එතන ඉන්නවනේ. එයාට මෙතන තියෙන්නේ යේච රූපාවචරං අරූපාවචරං උප්පජ්ජිතා කිව්වහම රූපාවචරයේ අරූපාවචරයේ උපදින පුද්ගලයා කියලා ගන්න පුළුවන් නේද? නෑ එහෙම නෙවෙයි මේක ගන්න. මේකේ පාළියේ යෙදෙනකොට සංගක් වෙලට වචන අඩු කරලා ගන්න. දැන් බලන්න චක්කුංච පටිච්ච රූපේච කියලානේ අපි ගන්නෙ. උප්පජ්ජති චක්කු විඥානං කියලා. ඔක දිගහැරලා කියනවා නම් චක්කුංච පටිච්ච රූපේච පටිච්ච උප්පජ්ජති චක්කු විඥානං කියලා කියන්න ඕනේ. ඇස නිසා රූපේ නිසා චක්කු විඥානය ඇති වෙනවා කියලා. පාළියේදී ඒ වචන අඩු කිරීමක් වෙනවා. චක්කුංච පටිච්ච රූපේච කියලා තමයි අපි ගන්න. එතකොට රූපේච කියන එකත් පටිච්ච කියන කැලේ ඒකට අදාළයි. අන්න ඒ වගේ මෙතනදිත් යේච රූපාවචරං අරූපාවචරං උප්පජ්ජිත්වා කියලා කියනකොට ගන්න ඕනේ අපිට යේච රූපාවචරං උප්පජ්ජිත්වා යේච අරූපාවචරං උප්පජ්ජිත්වා කියන දෙකම ගන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ අරූපාවචරයේ උපදිලා පිරිනිවන් පාන කෙනයි රූපාවචරයේ උපදිලා පිරිනිවන් පාන කියන එකයිනේ තේරුම. ඔව්. ඒකයි මට දැනගන්න ඕනේ. හරි හරි. ගොඩක් ඔව්. හැබැයි ඉතින් ඒක දැන් මෙතනින් චුත වෙන කෙනා ඊළඟ භවයේ රූපාවචරයට ගියත් එයාට ගාන ආයතනයක් හම්බෙන්නේ නැහැ. හරි? ඒ වගේම ඒ රූපාවචරයේ ඉපදිච්ච කෙනා ඊළඟට අරූපයට ගිහිල්ලා චුත වුණත් එයාටත් කවදාකවත් ගාන ආයතනයක් හම්බෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඔව්. ඒකයි එහෙම තේරුම් ගන්න. ඔව් මට තේරුණා. මම බැලුවේ මේ ගොඩක් පාටලෙවුනා වගේ අර ගොඩක් කියපු නිසා තේරුණා දැන්. ගොඩක්. ඒ ගොඩක් දේවල් කියන්නේ ඒක ඉතින් අර තමන් උපදවාගත්ත ධානය යනෝනේ රූපාවචර ධාන උපදවාගත්ත කෙනෙක් රූපාවචරයට ගිහිල්ලා එතනින් එයාට පුළුවන් අරූපාවචරයට ගිහිල්ලා එම් පිරිනිවන් පාන්න. එහෙම නැත්නම් කෙලින්ම අරූපාවචර ධානම උපදවාගත්ත කෙනෙකුට කෙලින්ම අරූපාවචරයට යන්න පුළුවන්. ඔව් හැබැයි එයා අරූපාවචරයේ පිරිනිවෙනා නම් එකම කාරණයක් තමයි එයා මේ සෝවාන් අවම වශයෙන් සෝවාන් වෙලා එතනට යන්නේ කියන එක නේද? කියන්නේ යනවා කියන්නේ එතන ප්‍රතිසන්දිය ගන්න ඕනේ. හරි. මේකේ පටිලෝමයක් කියන්න බලන්න. යස්ස වාපන ගානායතනං උපජ්ජිස්සති තස්ස චක්කායතනං උපජ්ජිත්තාති. එතකට උත්තරේ වෙන්න ඕනේ ආමන්තා. ඔව් යමකොට වනාහි අනාගතයේ ගානායතනය උපදින්නේ නම් ඕහට අතීතයේ චක්කායතනේ ඉපදුනිද? අන්න හරි. එතකොට මේ කවුරු ගැනද කතා කරන්නේ? ගානායතන අනාගතයේ ඉපදිනවා කියලා කියන්නේම එයා මේ සංසාරේ යන පුද්ගලයෙක් නේද? එයාට මොන පුද්ගලයෙකුට උනත් අතීතයේදී චක්කායතනේ අනිවාර්යයෙන්ම ඉපදිලා තියෙනවා නේද? ඒක නිසා එහෙනම් අපිට ගන්න වෙනවා. අතීතයේ ගත්තාම සියලුම ආයතන හැමෝටම ඉපදිලා තියෙනවා. එහෙනම් අපිට මන්තා කියලා ගන්න පුළුවන්. හොඳයි අපි ඊළඟට යමු. විනීතා මහත්මිය තුමට පුරාද දවක් කරන්න. විනීතා මහත්මිය මම මයික් එක ඕන් කරන්න නැතුව කියලා තියෙනවා. දෙවන් සර්ණයි යස්ස චක්කායතනං උප්පජ්ජිත්ත තස රූපායතනං උප්පජ්ජිස්සති තී. එතන අහන්නේ මේකට චක්කායතනය අතීතයේ උපදුනේ නම් පස්ස උට රූපායතනය අනාගතයේදී උපදින්නේද කියලා තමයි අහන්නේ.
උට චක්කායතනය අතීතේ හැමෝටම ඉපදිලා තියෙනවනේ. තියෙනවා. ඒත් අපි දැන් ඔව් එතකොට රූපායතනය රූපායතනය අනාගතයේ උපදින්නේද කියලා අහනවා. ආ. උට රූපායතනය අනාගතයේ උපදිනවා. උපදින්නේ නැත්තේ කාටද කියන්නේ? උපදින්නේ පස්චිම භාවිකානම් කියන්නේ පස්චිම භාවිකව උපදින චුතුවන අයට. හරි. බොහොම කොට හොඳයි. ඊළඟට කියනවා මේ අරූපේ උපදිලා පිරිනිවන් පාන අය. අන්න හරි. ඒ කියන්නේ එයා දැන් ඉන්නේ පංචවෝකාරේ. කාමාවචර පංචවෝකාරේ. හරි. දැන් පංචවෝකාර ඉන්නවා කියලා කියන්න බෑ. පංචවෝකාරයේ උපදින චුතවන පුද්ගලයෙක් ගත්තාම ඒ පුද්ගලයා ඊළඟට අරූපේ ඉපදිලා එතනදී පිරිනිවන් පානවා නම් ඒ අරූප භූමියක පිරිනිවන් පානවා නම් එයාට මතු කවදාකවත් රූපායතනයක් වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ විදිහේ දෙයක් කරන්න භව්‍යව වර්තමානයේ පංචවෝකාරයේ ඉපදෙන පංචවෝකාරයෙන් චුතවන පුද්ගලයා ගත්තාම ඒ පුද්ගලයෝ දෙන්න ගත්තාම ඒගොල්ලන්ට අතීතයේ චක්ඛායතන ඉපදුනා. නමුත් අනාගතයේදී රූපායතන උපදින්නේ නැහැ. අනිත් සියලු දෙනාටම අතීතයේ චක්ඛායතනයත් ඉපදුනා. අනාගතයේදී රූපායතනයත් උපදිනවා. වෙනවා නේද? හොඳයි. හොඳයි බලමු. කියන්න බලන්න ඔබතුමී. පච්චිම භාවිකානං යේච අරූපං uppajjitva parinibbāyissanti තේසං චක්ඛායතනං uppajjitta නොච තේසං රූපායතනං uppajjissati. පච්චිම භාවිකව උපදින චුතවන අයට උපදින පිරිනිවන අයටත් අරූපේ ඉපදිලා පිරිනිවන් පාන අයටත් චක්ඛායතනය තේසං චක්ඛායතනය උපදිනවා. අතීතයේ ඉපදුනා. නොච තේසං රූපායතන අනාගතයේදී එයාට රූපායතනෙ උපදින්නේ නැහැ. ඔව්. ඉතිරි අයට ඉතරේසං තේසං චක්ඛායතනං uppajjitta රූපායතනං uppajjissati. ඒ කියන්නේ දැන් අපි අර කියපු පච්චිම භාවිකයෝ අරූපේ ඉපදිලා පිරිනිවන් පාන අයයි ඇරෙන්න ඉතිරි සියලු දෙනාටම චක්ඛායතනය අතීතයේ උපන්න අනාගතයේ රූපායතනයත් උපදිනවා. හරි. ඉතිරි අයට ඒක තමයි. චක්ඛායතනය අතීතයේ ඉපදුනා රූපායතනයත් අනාගතයේ ඉපදිනවා නේද? හරි. මේකේ පටිලෝමයක් ඔබතුමී කියන්නේ? යස්සවාපන රූපායතනං uppajjissati තස්ස චක්ඛායතනං uppajjittati. යමෙකුට සෝතායතනය යමෙකුට රූපායතනය අනාගතයේදී උපදින්නේද එයාට අතීතයේ චක්ඛායතනය ඉපදුනාද කියලා තමයි අහන්නේ. එතකොට එහෙම ඉපදුනා රූපායතන ඉපදුනා නම් චක්ඛායතනෙත් උපදිනවා. එතකොට උත්තරේ වෙන්න ඕනේ ආමන්තා. ඔව් අනාගතයේ රූපායතන උපදිනවා කියලා කියන්නේ අපි ඕනම පුද්ගලයෙක් ගත්තොත් නේද? අතීතයේ චක්ඛායතන ඉපදිලා තියෙනවා නේද? ඒ අපි කියන පුළුවන් මේක ආමන්තා වෙන්න ඕනේ කියලා නේ. හොඳයි. එතකොට රත්නායක මහත්තයා මෙතන අපය අර අචක්කු කානං එහෙම ගන්න නැත්තේ. මේ අතීතේනේ බලන්නේ. දැන් ඕනම කෙනෙකුට අතීතේ මේ අනවරාර්ග අතීතයේ චක්ඛායතන ඉපදිලා තියෙනවා. හැමෝම කවදාම හරි ඉපදිලා තියෙනවා. ඒකයි නේද? ඉපදිලා තියෙනවා. අන්න ඒකයි. ඒක. හොඳයි. තේරුම් ගන්නයි. මේක තේරුණාද හැමෝටම මේ දෙකම අනුලෝමය පටලෝමය දෙකම තේරුණාද? විශේෂයෙන් මේ යේච රූපං uppajjittva parinibbāyissanti කියන අපි මේ දිගින් දිගටම කරලා තියෙනවා. පොඩ්ඩක් ඒක ආවර්ජනය කරගන්න, තේරුම් ගන්න එක හරියට. හොඳයි. මේකට අපි පටිලෝමය නම් අනිවාර්යයෙන්ම තේරෙනවා. පටිලෝමය නම්. ඔව් නේද? අතීතයේ ඉපදුනානේ ආයතන නේද? ඔව්. අපි මේකට යමු නීත මහත්මියට.
යස්ස චක්ඛායතනං uppajjitta තස්ස මනායතනං uppajjissati ති. එතකොට එතනත් චක්ඛායතනං uppajjitta කියපුවාම අතීත සංසාරේ හැමදිනාටම චක්ඛායතනය උපදීලා තියෙනවා. ආ. එතකොට මනායතනං uppajjissati කියනකොට ඒකට නොගැලපෙන පදය හොයනකොට අපිට පච්චිම භවිකයන් තමයි ගන්න වෙන්නේ. පච්චිම භවිකයන් ගන්නවා. එතකොට මොකද අපිට මෙතනදී අර අනාගතයේදී පිරිනිවෙන කෙනෙක් ගන්න බෑ. මොකද හේතුව අනාගතයේ පිරිනිවෙන කෙනා ඉපදෙනකොටම මනායතනය උපදින්න ඕනේ නේද? ඔව් ඒක නිසා අපිට මේ අනාගතයේදී පිරිනිවෙන කෙනෙක් ගැන කතා කරන්න බෑ මෙතන. එහෙමනම් කතා කරන්න පුළුවන් එකම එක කොටස තමයි පස්චිම භවිකව උපදින පිරිනිවෙන කියන මේ පස්චිම භවිකාණන් කියන කොටස නේද? ඔව්. හරි. එතකොට පස්චිම භවිකාණන් තේසං උන්ට චක්කායතනං uppajjitta මුච තේසං මනායතනං uppajjissati. ඉතරේසං තේසං චක්කායතනං uppajjitta මනායතනං ච uppajjissati. හරි. එතකොට මේක හැමෝටම තේරෙනවද? පස්චිම භවිකව උපදින පිරිනිවන කියන ඒ පුද්ගලයෝ දෙන්නට අතීතයේ චක්කායතන ඉපදුනා. හැබැයි අනාගතයේදී මනායතනෙ උපදින්නේ නැහැ. ඉතිරි සියල්ලන්ටම අතීතයේදී චක්කායතන ඉපදුනා. ඒ වගේම මනායතනත් අනාගතයේදී ඉපදෙනවා. ඒක පැහැදිලිද හැමෝටම? පාටම මනායතනෙ ඉපදෙන්නේ නැහැ කිව්වහම අසඤ්ඤ සත්‍ය ආවා. හැබැයි ඒව ගන්න බැරි පස්චිම භවිකය වෙන්නේ නැති නිසා. එහෙමද චන්ද්‍ර? මොකද එතන ඉපදෙන කෙනෙක් නැවත වරක් කාම භූමියේ ප්‍රතිසන්දියක් ගන්නවා නේද? අසඤ්ඤ සත්‍යයේ ඉපදෙන කෙනෙක් එතනින් චුත වෙලා කාම භූමියේ ප්‍රතිසන්දියක් ගන්නවා. ඒක නිසා අපිට ඒ ගැන කතා කරන්න බෑ. කාම භූමියේ ප්‍රතිසන්දිය ගන්නකොට නැවත වරක් මන ආයතනෙ ඉපදිනවා නේද? හරි. ඒක නිසා ඒක ගන්න බෑ. හොඳයි. බොහොම හොඳයි. මේකේ පටිලෝමයක් ඔබතුමී කියන්නේ? යස්ස වාපන මනායතනං uppajjissati තස්ස චක්කායතනං uppajjittati. තාති. එතකොට අනාගතයේදී මනායතන උපදිනවා. අපි දැන් මේ යස්ස කියලා කතා කරන්නේ මොනවා හරි පුද්ගලයෙක් නේද? වර්තමානයේ ඉපදින චුතවන යම් පුද්ගලයෙක්නේ. ඒ මොන පුද්ගලයා ගැන කතා කරත් අතීතයේ චක්කායතන මොකද වෙලා තියෙන්නේ? ආමන්ත ඉපදිනවා. අතීතයේ චක්කායතන ඉපදිලා තියෙන්නේ නේද? ඒක නිසා අපිට ආමන්තා කියන උත්තරේ ලැබෙනවා. අපි යනවා චිරශ්‍රී මහත්මිය. චක්කායතන මූල ධම්මායතන මූලයි. මේ චක්කායතන යමකවල අවසානයේ යමකේ. හරි. යස්ස චක්කායතනං uppajjitta තස්ස ධම්මායතනං uppajjissati ති. යමෙකුට අතීතයේ චක්කායතන උපදීනම් ඕහට අනාගතයේ ධම්මායතනෙ උපදීද. එතකොට මේ එතනත් ජයන්ත මහත්මයා අර වගේම පස්චිම භවිකව උපදින පිරිනිවෙන. අයට අනාගතයේ ධම්මායතන දෙකම කියන්නේ. උපදින පිරිනිවෙන. උපදින පිරිනිවන අයට අනාගතයේ ධම්මායතනය උපදින්නේ නැහැ. අතීතයේ චක්කායතනය ඉපදිලා අනාගතයේ ධම්මායතනය උපදින්නේ නැහැ. එතකොට ඉතිරි අය මේ කියන්නේ පංචවෝකාරය වගේ නම් චක්කායතනයේ අතීතයේ උපදිනවා අනාගතයේ මේ කතා කරන්නේ සියලුම අතීත ජීවිත ගැන. පංචවෝකාරය වෙන්න පුළුවන්, ඒකවෝකාරය වෙන්න පුළුවන් ඕන තැනක මේ කෙලවරක් නැති අතීතය ගත්තාම හැමෝටම චක්කායතන ඉපදිලා තියෙනවා නේද? ඉපදිනවා ධම්මායතන ඉපදිනවා. අනිවාර්යයෙන්ම ධම්මායතනත් උපදිනවා. එහෙමනම් අපිට ලැබෙනවා කොහොමද කියන්නේ? පස්චිම භවිකානං තේසං චක්කායතනං uppajjitta නොච තේසං ධම්මායතනං uppajjissati. පස්චිම භවිකව ඉපදින
පශ්චිම භවිකව ඉපදී චුත වෙන අයට අතීතයේ චක්කායතනය උපදුනා අනාගතයේ ධම්මායතනය නොපදිනවා. ඔව්. ඒ කියන්නේ පස්චිම භවික උපදින පිරිනිවෙන කියන මේ දෙන්න තමයි මේ පස්චිම භවිකාණන් කියන්නේ. ඒ දෙන්නටම අතීතයේ චක්කායතනය ඉපදුනා අනාගතයේදී ධම්මායතනය උපදින්නේ නැහැ. පශ්චිම භවිකය චුත වෙන නිසා. ඔව් පිරිනිවන් පානහයි. එතකොට ඉතුරු සියලු දෙනාට චක්කායතනයත් උපදිනවා. ධම්මායතන අතීතයේ අනාගතයේ ධම්මායතනත් උපදිනවා. ඒ කියන්නේ පංචවෝකාරී වගේ නේ. හැමතැනම ඊතරේසං තේසං චක්කායතනං චුප්පජ්ජිත. ඒගොල්ලන්ට අතීතයේ චක්කායතන ඉපදුනා. ඒ ඉපදුනේ ඔබතුමේ කිව්වා වගේ අතීතයේ පංචවෝකාර භවවල ඉපදිලා තියෙන හින්දා. හරි? ධම්මායතනයත් අනාගතයේදී උපදිනවා. ධම්මායතන කියන එක අනිවාර්යයෙන්ම හැමෝටම ඕනේ නේ. ඔව්. හරි. ඒක තේරුණා දැන්. එතකොට මෙන්න මේකේ පටිලෝමයක් කියන්නකො ඔබතුමේ. යස්ස බාපන ධම්මායතනං උප්පජ්ජස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජිතාති. යමෙකුට අනාගතයේ ධම්මායතනය උපදිනවා නම් ඕහට අතීතයේ චක්ඛායතන උපදීලාද? ඔව් එතකොට ඒකත් ආමන්තා තමයි ජයන්ත මහත්තයා. තා කියලා කියනවා නේද? මොකද හැමෝටම චක්කායතන අතීතයේ ඉපදිලා තියෙනවා නේද? හොඳයි. එතකොට මෙතනින් චක්කායතන මූල කියන කොටස ඉවර වෙනවා. චක්කායතන මූල කියන කොටස ඉවර වෙනවා. ඊළඟට තියෙන්නේ අපිට එතකොට මෙතනින් අරන් තිනවා ගානායතන මූල රූපායතන මූලී කියන යමක තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ ඊළඟට. පෙළේ තියෙන මේ විදිහටයි. හරි? මෙතනත් එතකොට ගානායතනයේ අතීතයි ඒත් එක්ක දෙන අනිත් ආයතනයේ අනාගතයි. මෙතෙන්දී රූපායතනය තමයි ඉස්සෙල්ලාම අරන් තියෙන්නේ. මේකට අපිට හේමන්ත මහත්මිය සම්බන්ධුන්නේ නැහැ අද නේද? තව කවුද අද සම්බන්ධ අපි ඔක්කොමගෙම ඇහුවද? කාන්ති මහත්මිය ඉන්නව ජයන්ත මහත්මිය. කාන්ති මහත්මිය ඉන්නවා. ඒක තමයි. එහෙනම් කාන්ති මහත්මියට යොමු වෙනවා මේකට. තව අලුත් එක්කෙනෙක් ඉන්නවා. ඔව් අපේ ප්‍රශාන්ති මහත්මිය සම්බන්ධ වුණා. ඒ මහත්මිය ටික දවසක් අහලා ඊට පස්සේ අපිට හැබැයි ප්‍රශ්නයක් මුකුත් තියෙනවා නම් ඕන වෙලාවක අහන්න ප්‍රශාන්ති මහත්මිය. එතකොට තෙරුවන් සරණයි හැමදෙනාම මම පස්සේ ජොයින් වුණේ. යස්ස ගානායතනං උප්පජ්ජිත යමෙකුට අතීතයේ සංසාරයේ අතීතයේ ගානායතනෙ ඉපදුනේද ඕහට අනාගතයේ රූපායතනය උපදින්නේද කියලා තමයි අහන්නේ. එතකොට ගානායතනය අනාගතයේ අතීතයේ කාටද අතීතයේ ගානායතන ඉපදුනේ? පංචවෝකාරී. පංචවෝකාරීනුත් පංචවෝකාරී නෙමෙයි කාමාවචර. නෑ මෙහෙම. කාටද ගානායතනේ ඉපදුනේ? දැන් උපදින චුතවනායකින් මුළු භූමි සේරගෙම ගත්තාම උපදින චුතවනායකින් අතීතයේ ගානායතන ඉපදුනේ කාටද? ගානායතන ඉපදිච්ච නැති කෙනෙක් ඉන්නවද කියන්නේ? ඉන්නවා. ඒ පස්චිම භවිකව අතීතයේ ගානායතන ඉපදිච්ච නැති කෙනෙක් නෑ. ඇත්තේ නෑ. හැමෝටම ඉපදිලා තියෙනවා නේද? කියනවා. එහෙනම් මේ හැම උපදින චුතවන පුද්ගලයෙක් ගැනම තමයි මේ යස්ස කියලා කතා කරන්නේ. හරි? ඒ අයගෙන් කාටද අනාගතයේ රූපායතන උපදින්නේ නැත්තේ? කාටද අනාගතයේ රූපායතන උපදින්නේ? උපදින්නේ අනාගතයේ රූපායතනෙ උපදින්න නැති වෙන්න නම් පස්චිම භවිකාණන් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක කොටසක් ඉපද පිරිනිවෙන. හරි. ඒක කොටසක් හරි නේද? ඕනම භූමියක පස්චිම භවිකාණන් වෙන්න ඕන. අනිත් එක තමයි එහෙම පස්චිම භවිකව අරූපේ ඉපදිලා පිරිනිවන් පානවා නම් පිරිනිවන් පෑවන කෙනෙකුට අනාගතයේ අරූපේ ඉපදිලා පිරිනිවන් පෑවනම් අතීතයේ ගානායතනෙ ඉපදිලා තිබුණාට නෝචතේසං රූපායතනං උපජ්ජිස්සති කියලා කියන්නේ. මේ කට්ටියට ආපහු අනාගතයේ රූපායතනයක් නම් උපදින්නේ නැහැ. ඉතිරි හැමෝටම අතීතයේ ගානායතනයක් ඉපදුනා අනාගතයේ රූපායතනයක් උපදින්න පුළුවන් ඉතුරු ඕන කෙනෙකුට. පස්චිම භවිකවයි පිරිනිවන් පාන කෙනෙකුගේ විතරයි මෙතන අත්හැරෙන්න තියෙන්නේ. හොඳයි. එතකොට මම මේකේ දාන්න මම ප්‍රශ්න කීපයක් අහන්න. දැන් මෙතෙන්දි මෙහෙමනේ උත්තරේ ලැබෙන්නේ මේ කියවන්නකෝ.
පස්චිම භවිකානං යේච අරූපං uppajjitva parinibbāyissanti තේසං ගානායතනං uppajjitta නොච තේසං රූපායතනං uppajjissati. ඒ කියන්නේ පස්චිම භවිකව අරූපේ ඉපිද පිරිනිවෙන ඇයි අරූපේ අයි කියන්නේ? දෙන්නේ කියන්නේ පස්චිම භවිකානං කියලා කියන්නේ දැන් බලන්න කාමාවචරයෙක් කෙනෙක් ඉන්නවයි කියලා. හරි හරි. ඒ පුද්ගලයා පස්චිම භවික කෙනෙක්. ඈ? එතන ඒකට දෙගොල්ලක් ගැන කතා කරන්නේ. අනිවාර්යයෙන්ම. පස්චිම භවිකාව ඉපිද පිරිනිවෙන කෙනෙකුට හ්ම්. අරූපේ ඉපදිලා පරිනිර්වාණය කෙනෙකුට අතීතේ ගානායතනෙ ඉපදුනා. නමුත් එයාට අනාගතේ රූපායතනයක් උපදින්නේ නොවේ. හරි. එතකොට කවුද මේ යේච අරූපං uppajjitva parinibbāyissanti කියලා කියන්නේ? කවුරු ගැනද කියන්නේ? කවුරු ගැන කියන්නේ කවුරු හරි කාමාවචරයේ ඉපදිලා අරූපයට ගිහිල්ලා එතනම පිරිනවන් පාන කෙනෙක්. ඔව් ඒ කාමාවචරයම නෙවෙයි පංචවෝකාරය. ඔව් පංචවෝකාරයේ ඉපදිලා ඔව් අරූපයට ගිහිල්ලා ඒ කියන්නේ පංචවෝකාරයෙන් ඇත්තටම ඉතින් සෝවාන් වෙලා හරි යන්න ඕනේ. ගිහිල්ලා පරිනිර්වාණය කෙනෙක් වෙන කෙනෙකුට අතීතයේ ගානායතනයේ ඉපදිලා තිබුණා. ඒ වුණාට අනාගතයේ රූපායතනයක් උපදින්නේ නොවේ. එතකොට මේ පුද්ගලයා තමයි පංචවෝකාරයේ අවසාන කියන්නේ පංචවෝකාර භූමියේ අවසානයේ උපදිනවා කෙනෙක්. ඔව්. එයා ඊට පස්සේ ආපහු පංචවෝකාරයෙන් එන කෙනෙක් නෙවෙයි. ඒ පංචවෝකාරයේ අවසාන වශයෙන්ම උපදින චුත වෙන ඒ පුද්ගලයෝ දෙන්න ඊළඟට අරූපේ උපදිනවා. හරි. එතකොට මේ අපි කතා කරන්නේ මේ පංචවෝකාරයේ අවසානම ඒගොල්ලන්ගේ සංසාරයේ අවසාන වරට පංචවෝකාරයේ උපදින පංචවෝකාරයේ චුතවන කියන පුද්ගලයෝ දෙන්න ගැන තමයි මේ යේච අරූපං uppajjitva parinibbāyissanti කියන්නේ. ඒගොල්ලන් ඊළඟට අරූපයට ගිහිල්ලා අරූපේ පිරිනවනවා. එතකොට මේක කියන්න ඕන පස්චිම භවිකානං කියන එක ගන්න ඕන මේ පංචවෝකාරයේ ඉපිද්ද පස්චිම භවිකව පංචවෝකාරයේ නෑ. එතන මට පැටලෙනවා. මේක දෙවෙනි වචනේ අමතක කරන්න අපි එකපාරක් කියමු පච්චිම භවිකානං තේසං ගානායතනං uppajjitta නොච තේසං රූපායතනං uppajjissati. පස්චිම භවිකේනට පස්චිම භවිකේන කියලා කියන්නේ මේ තමයි අවසාන භවය ඒගොල්ලන්ගේ. හරි. ඉපදෙන පිරිනිවෙන. ඒ පුද්ගලයෝ දෙන්න ගත්තොත් කොයි භූමියක උනත් කමක් නැහැ. කාමාවචරේ වුණත් රූපාවචරේ වුණත් අරූපාවචරේ වුණත් කමක් නැහැ. ඒ පස්චිම භවිකයනට අතීතේ ගානායතන ඉපදුනා. ඒගොල්ලන් මේ කාමාවචරේ කරක් ගහපු කට්ටියනේ. හරි. ඒක නිසා අතීතේ ගානායතන ඉපදුනා. නමුත් ඒ අයට මතු රූපායතනයක් උපදින්නේ නැහැ. මොකද ඒ අවසාන භවය නිසා. හරි? ඔන්න අපි දැන් ඒ කට්ටිය අයින් කරා. පස්චිම භවික උපදින චුතවන ඕනෑම භූමියක අසංජ සත්‍ය අපි ගන්න නැහනේ. කාමාවච පංචවෝකාරේ හරි චතුවෝකාරේ හරි පස්චිම භවිකෝ කියන කට්ටිය අපි දැන් මෙතනින් අයින් කරා. ඊට පස්සේ යේච අරූපං uppajjitva parinibbāyissanti කියනකොට දැන් යම් කිසි කෙනෙක් අවසාන එයාගේ සංසාරයේ අන්තිමටම මේ පංචවෝකාරයේ උපදින අවස්ථාවක් එනවා. හරි? අන්න ඒ උපදින පුද්ගලයයි ඒ පංචවෝකාරයෙන් චුතවන පුද්ගලයයි. එයාගේ ඉදිරි ගමන කොහොමද? එයා ඊළඟට අරූපේ තමයි ඉපදින්නේ. ඒ අරූපේ ඉපදිලා එතනදිම පිරිනිවන් පානවා. එහෙම ඒ අවසානයේටම පංචවෝකාරයේ ඉපදිච්ච පුද්ගලයා නැවත ආපහු පංචවෝකාරයේ උපදින්නේ නැහැ. එයා ඊළඟට යන්නේ අරූපයට. ඒ අවසාන වශයෙන් පංචවෝකාරයේ භවයේ උපදින පුද්ගලයා එතනින් චුතවන පුද්ගලයා කියන දෙන්න තමයි මෙතන යේච අරූපං uppajjitva parinibbāyissanti කියලා කියන්නේ. ඒගාගේ අනාගත භවයේ තියෙන්නේ අරූපයේ ගිහිල්ලා පිරිනවම් පානවා. ඔයිට වඩා නම් අමාරුයි විස්තර කරන්න ඕක. තේරුණා දැන්. හොඳයි. අපි මේකේ කියමුකෝ පටිලෝමයක්. පටිලෝමය යන්න ඕනේ. එතකොට යස්ස වාපන රූපායතනං uppajjitta තියෙනවා. නෑ uppajjissati නෑ. හොඳට බලා ගන්න තියෙනවා.
ගානායතනය අතීතයි රූපායතනය අනාගතයි. හරි. එහෙනම් වෙනස් යස්ස වෙන්නේ. වාපන රූපායතනං uppajjissati uppajjissati තස්ස ගානායතනං uppajjittaati. යස්ස වාපන රූපායතනං uppajjissati තස්ස ගානායතනං ගානායතනං uppajjittaati. හොඳයි. එතකොට යම් කෙනෙකුට වනාහි රූපායතනක් අනාගතේ උපදින්නේද ඕහට අතීතේ ගානායතනයක් උපජ්ජිතාති කියලා කොහොම ඉපදුණේද කියලා අහුවාම මුළු සංසාරෙම ගත්තාම ඔව් ඉතින් ඉපදලා තියෙන්න ඕන මුළු සංසාරෙම එකනේ. ඔව් මුළු සංසාරෙම ගන්න අතීතේ. එතකොට ඒක නිසා ආමන්ත්‍රණය. ඉපදලා තියෙනවා නේද? ඔව්. ඒතර ආමන්ත්‍රණ කියලා දෙන්න බොහොම හොඳයි. අපි යමු ඊළඟ එකට. හොඳයි. ගානායතන මූල මනායතන මූලී කවුද අපිට ලක්ෂ්මී මහත්මිය උදව් කරන්නේ? මම බලන්නම් ජයන්ත මහත්තයා. යස්ස ගානායතනං uppajjitta තස්ස මනායතනං uppajjissati. එතකොට යමෙකුට ගානායතනයේ අතීතයේ ඉපදුනා නම් ඔහුට මනායතනයේ අනාගතයේ උපදිනවද කියලා තමයි අහන්නේ. එතකොට ගානායතනය අනාගතයේ උපදිච්ච කට්ටියට ගානායතනය අතීතයේ ඉපදුන කෙනා. ඔව්. නිසංනිටානේ ඉන්නේ. ඔව්. ඒ කවුද? සංසේදී අහන ඒගොල්ල කියන්නේ හැමෝම. ගානායතනයේ ඉපදිලා තියෙන හැමෝටම ඔහුට මනායතනයේ උපදිනවද කියලා අහනවා අනාගතේ. එතකොට මනායතනයක් උපදින්නේ නැහැ. නැවත උපදින්නේ නැති කට්ටියට මනායතන උපදින්නේ නැහැ. ඒ කියන්නේ වර්තමානයේ පිරිනිවෙන කට්ටියට අනාගතයේ මනායතනයක් උපදින්නේ නැති කට්ටිය. අනිත් කට්ටියට අනිත් හැමෝටම පස්චිම භවිකව උපදින පිරිනිවෙන කියන දෙන්නම ගන්නවා නේද? වර්තමානයේ පස්චිම භවිකව උපදින පිරිනිවෙන දෙන්නට අනාගතයේ අතීතයේ සම්නිධානය. ඔව්. වර්තමානයේ පස්චිම භවිකව උපදින පිරිනිවෙන අයට අතීතයේ ගානායතන ඉපදුනා. නමුත් ඒ අයට අනාගතයේදී මනායතන උපදින්නේ නැහැ. නෑ. ඒ වගේම අපිට ගන්න බෑනේ ගානායතනය. එතකොට අපිට ගන්න බැරිද ජයන්ත මහත්තයා මෙතන අසඤ්ඤ සත්‍යය? බෑනේ. උපදින්නේ නැහැ කියලා ගන්න බෑනේ. ඒ කියන්නේ මේ සංසාරේනේ බලන්නේ. ඔව් සංසාරේ නිසා ගන්න බෑ. හරි. ඒතකොට ඉතිරි සේරටම ගානායතනත් අතීතයේ ඉපදුනා මනායතනත් උපදිනවා. අනාගතයේ උපදිනවා. ඔව්. කියන්න බලන්න. පච්චිම භවිකානං තේසං ගානායතනං uppajjitt නොච තේසං මනායතනං uppajjissati. කියන්නේ පස්චිම භවිකව උපදින පිරිනිවෙන අයට ගානායතනයේ අතීතයේ ඉපදුනා. නමුත් මනායතනයේ අනාගතයේ උපදින්නේ නැහැ කියනවා. හරි. අනිත් කටට ඉතරේසං තේසං ගානායතනං ච uppajjitt මනායතනං ච uppajjissati. ඔව් ඉතින් හැමෝටම ගානායතනයේ අතීතයේ ඉපදුනා මනායතනයේ අනාගතයේ උපදිනවා. ඔව්. අනාගතයේ උපදිනවා. හරි. බොහොම හොඳයි. අපි ඊළඟ එකට යමු. ඊළඟ එකට අපිට සම්බන්ධ වෙන්නේ කවුද? ඒකම දාවේ. මම හිතන්නේ අනුලෝ පටිලෝ මේ යස්සවාපන ඔබතුමී කියන්නේ නේද? ඔව් යස්සවාපන මනායතන uppajjissati තස්ස ගානායතන uppajjittaati. එතකොට යම් කෙනෙකුට මනායතනේ අනාගතයේ උපදිනවද ඔහුට ගානායතනේ අතීතයේ ඉපදුනාද කියලා අහනවා. යමෙකුට මනායතනය අනාගතයේ උපදිනවා නම් ඔහුට ගානායතනය අතීතයේ ඉපදුනාද කියලා. ඔව් ඉපදිලා තියෙන සංසාරේ සියලුම ආයතන අතීතයේ හැමෝටම ඉපදිලා තියෙන හැටි තමයි ගන්නෙ නේද? එතකොට සංසේම අපිට ගන්න පුළුවන් ආමන්තා කියන උත්තරේ. ඕනම කෙනෙකුට අතීතයේ ආයතන සියලු ආයතනයන් ඉපදිලා තියෙනවා. හොඳයි. ඊළඟ එකට කවුද අපි ගත්තේ ගියපා? කවුරු හරි කමක් නැහැ. මේකත් පහසුයි. මනායතනේ වගේම ඒකයි මම මේ 198 පෙළේ නැහැ මේක. පෙළේ තියෙන ඇත්තටම ධම්මායතනේ තමයි එතන තියෙන්නේ. මම මනායතනයත් එකතු කරේ ඒක වැඩිදුර තේරුම් ගන්න.
මේකත් ওই විදිහටම යන්නේ මම එක් කියන්න යස්ස ගානායතනං uppajjitta තස්ස ධම්මායතනං uppajjissati කියන කොටත් මෙතන ගන්නෙත් පස්චිම භවිකයන්ට ඒ කියන්නේ පස්චිම භවික උපදින පිරිනිවෙන කියන ඒ පුද්ගලයෝ දෙන්න ගත්තාම ඒ අයට ගානායතන අතීතයේ ඉපදුනා හැබැයි ධම්මායතන අනාගතයේදී උපදින්නේ නැහැ. ඊ ඉතිරි සේරටම ගානායතනත් අතීතයේ ඉපදුනා ධම්මායතනයත් අනාගතයේදී ඉපදෙනවා. ඒක පැහැදිලි නේද? මන ආයතනය වගේමයි. ඒකේ පටිලෝමය ගත්තාම යස්ස වාපන ධම්මායතනං uppajjissati තස්ස ගානායතනං uppajjittaati. එතකොට යමෙකුට අනාගතයේ ධම්මායතනෙ උපදිනවද එයාට අතීතයේ ගානායතනෙ ඉපදුනාද කියනවාම අපි දන්නවා හැමෝටම. දැන් යස්ස වාපන ධම්මායතනං uppajjissati කියනකොට හැම පුද්ගලයෙකුටම කියන්නේ මෙතෙන්දි ගන්නේ ධම්මායතන උපදින පුද්ගලයෝ. මෙතෙන්දී පස්චිම භවික පිරිනිවෙන කියන කට්ටිය හැර සියලුම පුද්ගලයෝ සම්නිට්ඨානයට අයිති වෙනවා. මොකද මේ පස්චිම භවික උපදින පිරිනිවෙන කියන අයට තමයි ධම්මායතන අනාගතයේදී උපදින්නේ නැත්තේ. ඒතකොට යස්සවාපන ධම්මායතන uppajjissati කියවම ඒ පස්චිම භවිකයන් හැර ඉතුරු සියලු දෙනාම තමයි මේ යස්සවාපන ධම්මායතනං uppajjissati කියන එකේ යස්ස කියන එකට ගන්නේ. ඒ අයට අතීතේ ගානායතන ඉපදුනාද ආමත්තා. රූපායතන මූල මනායතන මූලී මේකට අපි යනවා චන්ද්‍රිකා මහත්මියට. හොඳයි. යස්ස රූපායතනං uppajjitta තස්ස මනායතනං uppajjissati ති. යමකට රූපායතනයේ අතීතයේ ඉපදුනිද ඕහට මනායතනයේ අනාගතයේ උපදින්නේද කියලා තමයි අහන්නේ. එතකොට අපි බැලුවොත් මනායතනයේ අනාගතයේ උපදින්නත් බැලුවොත් ඒතර පස්චිම භවික කෙනෙක් විය යුතුයි. පස්චිම භවිකව උපදින චුත වෙන අයටත් රූපායතනයේ අතීතයේ ඉපදුනා මනායතනයේ අනාගතයේ උපදින්නේ නැහැ මේ සංසයට නොගැලපෙන එක්කෙනා. ඔව්. එතකොට අපි ඉස්සර නොගැලපෙන එක්කෙනානේ හොයන්න ඕනේ. මට හිතෙනවා එච්චරයි නේද එන්නේ එකට කියලා. මනායතන අනාගතයේ උපදින්නේ නැහැ කියනකොට ඒ කාන්තේම පස්චිම භවිකයන්ට තමයි මනායතන. ඉතිරි අයට රූපායතනයත් අතීතයේ ඉපදුනා මනායතනයත් අනාගතයේ උපදිනවා. කියන්න බලන්න. පරිකානං තේසං රූපායතනං uppajjitta නොච තේසං මනායතනං uppajjissati ති. පස්චිම භවිකව උපදින චුත වෙන අයට රූපායතනයේ අතීතයේ ඉපදුනා අනාගතයේ මනායතනයේ උපදින්නේ නැහැ. ඉතරේ සන්තේතං රූපායතනංච uppajjitta මනායතනංච uppajjitta. ඉතිරි අයට රූපායතනයේ අතීතයේ ඉපදුනා අනාගතයේ මනායතනයේ උපදිනවා. අනාගතයේ මනායතනයේද උපදිනවා. හරි. මේකේ පටිලෝමය කියන්නේ බලන්න. පටිලෝමය කිව්වොත් යස්ස වාපන මනායතනං uppajjissati මනායතනං uppajjissati යස්ස රූපායතනං තස්ස රූපායතනං uppajjittaati. එතකොට මොකද හිතන්නේ? යමෙකුට යමෙකුට මනායතනයේ අනාගතයේ උපදින්නේද ඕහට අතීතයේ රූපායතනයේ ඉපදුන්නේද? මුළු සංසාරයෙන් බැලුවොත් අතීතයේ රූපායතන ඉපදිලා තියෙනවා. ඒ හින්දා ආමන්ත්‍රණ. කොහොම හොඳයි. හොඳයි. මේක මම හිතනවා දැන් තේරෙනවා කියලා මේ පැටර්න් එක මොකද්ද කියලා. ඊළඟට සිද්ධ වෙන්නේ ඉතින් අපි ඉගෙන ගත්තා. හොඳයි සාදු. හොඳයි. රූපායතන මූල ධම්මායතන මූල මේක තමයි රූපායතන මූල අවසාන යමකේ. මේකට අපි යොමු වෙනවා චිරශ්‍රී මහත්මියට. යස්ස රූපායතනං uppajjitta තස්ස ධම්මායතනං uppajjissati. අතීතයේ යමෙකුට රූපායතන උපදින නම් ඕහට ධම්මායතන අනාගතයේදී ඉපදෙයිද? දීද? එතකොට ඒකත් කියන්න තියෙන්නේ පස්චිම භවිකව ඉපදෙන අයට අනාගතයේ ධම්මායතනෙ උපදින්නේ නැහැ. මේ අතීතයේ ඉපදුනා රූපායතනය නමුත් අනාගතයේ ධම්මායතනෙ උපදින්නේ පස්චිම භවිකාවට. පස්චිම භවිකව උපදී පිරිනිවන. අන්න ඒක වැදගත්
කමක් තියෙනවා මං හැමෝගෙම මේක බලාපොරොත්තුත් වෙනවා. පස්චිම භවිකාණන් කියන තැනදී මතක ඇතුවම කියන්න පස්චිම භවිකව ඉපදෙන පිරිනිවෙන කියලා කියන්නේ. හොඳයි. අනිත් අයට මොකද වෙන්නේ? ඉතරේසං රූපායතන උපජ්ජිත ධම්මායතන උපජ්ජිස්සති. ඒක අර ඉස්සෙල්ලා පාරේ වලට වැඩිය මේක ලේසි නේද ටිකක් පහසුයි. ඔව්. ටික පහසුයි. විශේෂයෙන් මනායතන ධම්මායතන එනකොට අනිවාර්යයෙන්ම පස්චිම භවිකයන් ගැන විතරයි කතා කරන්න පුළුවන් මේ මනායතන ධම්මායතන අනාගතේ නූපදිනවා කියන එක. උපදින්නේ නැහැ කියන එකට. අනිත් ආයතන ගැන කතා කරනකොට ඒක වෙනස් වෙනවා. දැන් චක්ඛායතන වගේ දෙයක් ගැන කතා කරනකොට අපිට ගන්න වෙනවා අර යේචා රූපං uppajjittva parinibbāyissanti වගේ දේවල් ගන්න වෙනවා චක්ඛායතන ගන්නකොට. නමුත් මනායතන ධම්මායතන කියනකොට අපිට කිසිම විදියකින් අනාගතයේ ඉපදෙන කෙනෙක් ගැන කතා කරන්න බෑ. මොකද අනාගතයේ කෙනෙක් ඉපදෙනවා නම් ධම්මායතන කියන එක නම් අනිවාර්යයෙන්ම ඉපදෙනවමනේ. මනායතනත් ඉපදෙනවාමයි අනාගතයේදී. මොකද පිරිනිවන් පාන කම්ම මනායතන ඉපදෙන්නේ. ඒක නිසා ඒ කියන්නේ පස්චිම භවිකව ඉපදිලා පිරිනිවෙන අය අරනකොට අනිත් හැමෝටම අනාගතයේදී ධම්මායතන මනායතන ඉපදෙනවා. හොඳයි. එහෙමනම් අපි රූපායතන ධම්මායතන ඉවරනකොට ඔන්න රූපායතන පටිලෝම පටිලෝම තියෙනවා. ඔව්. කියන්න ඔබතුමී. යස්සමාපන ධම්මායතනං උප්පජ්ජිසති තස්ස රූපායතනං උප්පජ්ජිතාති. ඒකත් අර වගේම ආමන්තා තමයි යමෙකුට අනාගතයේ ධම්මායතනේ උපදිනවා නම් ඕහට අතීතයේ රූපායතන උපදිනිද. එතකොට ආමන්තා අතීතයේ අනිවාර්යයෙන්ම රූපායතන ඉපදිලා තියෙනවා නේද? හොඳයි. මම හිතන්නේ මේක තමයි මේ අනුලෝම පුද්ගලයේ අවසාන යමකේ. මම උත්සාහ කරන්නේ මම. උත්සාහ කරන්න. ඒකම සම්නිච්ඡානේ යස්ස මනායතනං උප්පජ්ජිත සංසේ තස්ස ධම්මායතනං උප්පජ්ජිස්සති इति. ඒ කියන්නේ යමෙකුට අතීතයේ මනායතනේ ඉපදුනිද ඔහුට අනාගතයේ ධම්මායතනේ උපදින්නේද කියලා අහන්නේ. එතකොට මෙතනත් ඇත්තටම ගන්න තියෙන්නේ අර ඉපිද පිරිනිවෙන. ඒ කියන්නේ පස්චිම භවිකාණං තේසං මනායතන උපජ්ජිත පාලියම කියන උත්සාහ කරන නොච තේසං ධම්මායතන උපජ්ජිස්සති ඉතරේසං එතනත් ඉතරේසං තේසං ඉතරේසං තේසං ඉතරේසං ඉතරේසං තේසං මනායතනංච උපජ්ජිත ධම්මායතනංච උපජ්ජිස්සති. පාලියම් සතිය උපජ්ජිස්සති. හරි බොහොම හොඳයි. බොහොම හොඳයි. ඊළඟට පටිලෝමය ගන්නකොට ගන්න වෙන්නේ යස්ස වාපන ධම්මායතනං උපජ්ජිස්සති තස්ස මනායතනං උපජ්ජිතාති කියලා නේද ගන්න ඕන. ඒ කියන්නේ අනාගතයේ යමෙකුට ධම්මායතනෙ උපදින්නේ නම් ඕහට අතීතයේ මනායතනය ඉපදුනිද කියලා අහන්නේ. එතකොට මේ මනායතන ධම්මායතන කියන එක ඉපදෙන හින්දා සංසාරේ බලනකොට මේක ධම්මායතනේ මේක ආමන්තා වෙන්න ඕන. ආමන්තා වෙන්න ඕනේ නේද? මනායතනේ අතීතයේ ඉපදුනා නම් අනිවාර්යයෙන් මනායතන අතීතයේ ඉපදෙනවා නේද? ඉපදෙනවා. ඒකේ ඉපදලා තියෙනවා. හොඳයි. ලේසි. ඔය ලේසි. ඊළඟට අපිට දැන් ඔය ඉවර කරේ අපි අනුලෝම පුද්ගල වාරය තමයි ඉවර කරේ නේද? ඊළඟට අපිට තියෙන්නේ අතීත අනාගත වාරයේ අනුලෝම ඕකාස වාරය. ඒ කියන්නේ ඕකාස කියලා කියන්නේම මේ භූමි ගැනයි අපි දැන් එතකොට කතා කරන්නේ. දැන් අපි මේකෙදි දිගින් දිගටම කියපු දෙයක් තමයි මොන කාලයක් ගැන බැලුවත් භූමිවල ආයතන ඇතිවීම හෝ ඇති නොවීම හැටියට වෙනසක් වෙන්නේ නැහැ. අතීතයේ යම්කිසි ආයතනයක් යම්කිසි භූමියක ඇති වුණාද ඒ භූමියේ වර්තමානයේත් ඒ ආයතනේ හට ගන්නවා අනාගතයේදීත් ඒ ආයතනේ හට ගන්නවා. ඒ වගේම යම්කිසි භූමියක යම් ආයතනයක් පහළ වුනේ නැද්ද? උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම රූපාවචර භූමිය ගත්තොත් ඒකේ ගාන ආයතනය අතීතයේ පහළ වුනේත් නැහැ, වර්තමානයේ පහළ වෙන්නේත් නැහැ, අනාගතයේ පහළ වෙන්නේත් නැහැ. ඒ නිසා
මේ ඕකාස යමකවලදී එක කාලයක් ගත්තොත් විශේෂයෙන් අපි මුලින්ම ගන්න පච්චුප්පන්න වාරයේනේ. ඒ පච්චුප්පන්න වාරයේ උත්තර දීපු හැටියටමයි සියලුම උත්තර ටික ලැබෙන්නේ. ඒක නිසා අපි මේකේ කෙටියෙන් එකක් මම සඳහන් කරන්නම්. ඊට පස්සේ අපි ඊළඟ වාරයට යමු. මෙතනද කියනවා මේ 201 දී යත්ත චක්ඛායතනං uppajjitta. මෙතන චක්ඛායතන මූල සෝතායතන මූලී තමයි ඉස්සෙල්ලාම හම්බෙන්නේ. එතකොට චක්ඛායතනේ අතීතයි සෝතායතනේ අනාගතයි. එතකොට මෙතනදි කියන්නේ යත්ත චක්ඛායතනං uppajjitta. යම් තැනක චක්ඛායතනේ අතීතේ ඉපදුනිද එතන සෝතායතනේ අනාගතයේදී උපදින්නේද කියලා අහන්නේ. දැන් අපි මේ අනාගතයේදී උපදින්නේද කියන එක පොඩ්ඩක් අමතක කරලා අපි බලමු යම් තැනක චක්ඛායතනේ උපදිනවා නම් එතන සෝතායතනේ වර්තමානයේ උපදිනවද කියලා. අහුවොත් මොකද්ද කියන්න පුළුවන් උත්තරේ? ඔව් කියලා කියන්නේ. ඔව් කියලා තමයි කියන්න වෙන්නේ නේද? එහෙමනම් මේ කාල ભેදයක් නැතුවම අපිට කියන්න පුළුවන් මොකද උත්තරේ? ආමන්ත. හරි? එතකොට මේකේ පටිලෝමය තමයි යත්තවාපන සෝතායතනං uppajjissati තත්ත චක්ඛායතනං uppajjittaati. හරි? එතකොට යත්තවාපන සෝතායතනං යම් තැනක වනායි සෝතායතනේ අනාගතයේ උපදින්නේද එතන චක්ඛායතනේ අතීතයේ ඉපදුනිද කියලා අහන්නේ. එතකොට අනාගතයේදී සෝතායතන උපදින තැන් හැටියට ගත්තොත් අපිට ගන්න වෙන්නේ පංචවෝකාර භූමිය. නේද? එතනදී පංචවෝකාර භූමිය ගත්තාම අපි දන්නවා චක්ඛායතන කියන එකත් දැන් එතන ඇතිවන භූමියක්. නේද? එක එක පුද්ගලයා චක්කුකෝ උපදින්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. නමුත් අපි මේක පොදුවේ ඒ භූමියේ ඇතිවන ආයතන ගැන බලනකොට සෝතායතන උපදින භූමිය කියලා ගන්න අපි පංචවෝකාරයේ. ඒ පංචවෝකාර භූමියේ චක්ඛායතන අතීතයේ ඉපදුනද කියලා ඇහුවොත් අපි බලනවා මේ පංචවෝකාර භූමිය දැන් උපදිනවද චක්ඛායතන? ඔව්. එහෙමනම් අතීතයේ ඉපදුනා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ආමන්තා කියලා. ඉතින් ওই විදිහට තමයි ඕකාස වාරය ගන්නෙ එක යමකයයි මේ පෙළේ පෙන්නලා තියෙන්නේ. හොඳයි. එතකොට ඒ වාරය මෙතනින් අවසానයි. යම් කිසි කෙනෙකුට බලන්න ඕන නම් අපි හිතුවොත් මෙහෙම එකක්. අපි හිතුවොත් එහෙම මේක වෙනුවට යත්ත චක්ඛායතනං uppajjitt තත්ත ඝානායතනං uppajjissati කියලා හිතුවොත් එහෙම මොකද්ද කියන්න වෙන්නේ? එතකොට අපිට කියන්න වෙනවා චක්ඛායතනේ අතීතේ ඉපදිච්ච ඝානායතනේ අනාගතේ උපදින්නේ නැති ඝානායතන අනාගතේ උපදින භූමිය හැටියට ගන්න වෙනවා. එතකොට වෙනස්කම් තියෙනවා. එතකොට තමයි කාමාවචරය ගත්තාම චක්ඛායතනේ අතීතයේ උපදිනා ඝානායතනයත් අනාගතයේදී උපදිනවා. නමුත් රූපාවචරය ගත්තොත් රූපාවචරයේ චක්ඛායතන අතීතයේ ඉපදුනා නමුත් ඝානායතන අනාගතයේදී ඉපදෙන්නේ නැහැ. මොකද ඝානායතන වර්තමානයේත් ඉපදෙන්නේ නැති නිසා. හරි? ඒ විදිහට හිතලා ගන්න වෙනවා. හොඳයි. අපි ඊළඟ වාරයටම යමු. ඊළඟ තමයි ප්‍රවෘත්ති උපාද වාරයේ අතීත අනාගත වාරයේ අනුලෝම පුද්ගල ඕකාස. හොඳයි. පළවෙනි එකට යමු. හොඳයි. මේකට අපි යොමු වෙමු නීතා මහත්මිය ඔබතුමීට පුළුවන් උත්සාහයක් ගන්න. යස්ස යත්ත චක්ඛායතනං uppajjitt තස්ස තත්ත සෝතායතනං uppajjissati इति යමෙකුට යම් තැනක චක්ඛායතනය අතීතයේ ඉපදුනා නම් ඕහට එතන ඝානායතනය අනාගතයේදී සෝතායතනය අනාගතයේදී උපදීද කියලා. පොඩ්ඩක් කතා කරමු. යමකුට යම් තැනක චක්ඛායතනයේ අතීතයේ උපදිනා කියනකොට මේ පුද්ගලයා මොන පුද්ගලයෙක් ගැනද කතා කරන්නේ? අතීතයේ හිටපු පුද්ගලයෙක් ගැනද වර්තමානයේ පුද්ගලයෙක් ගැනද කතා කරන්නේ? අතීතයේ එතන uppajjitt නෑ මං අහන්නේ ආයතනය ගැන නෙවෙයි පුද්ගලයා ගැන අහන්නේ. වර්තමානයේ ඉපදිච්ච කෙනෙක් ඒ අතීතය. වර්තමානයේ ඉපදෙන චුතවන කියන පුද්ගලයන්ගේ අතීතය ගැනයි මේ කතා කරන්නේ. නේද?
ඔව්. එතකොට අපි බැලුවොත් එහෙම පංචවෝකාරය. පංචවෝකාරයේ උපදින චුතවන පුද්ගලයෝ දෙන්න ගත්තොත්. හරි පංචවෝකාරය කියලා කියන්නේ කාමාවචරයයි රූපාවචරයේ අසඤ්ඤ සත්‍යය හැර රූපාවචරයයි අපි ගන්නෙ නේද? ඒකේ උපදින චුතවන පුද්ගලයෝ ගත්තොත්. හරි? ඒ වගේම පිරිනිවන පුද්ගලයෝ ගත්තොත්. ඒ වගේ පුද්ගලයෝ ගත්තොත් අතීතේ චක්කායතනේ ඉපදුනා කියලා කියනකොට දැනට පංචවෝකාරයේ යම් කිසි පුද්ගලයෙක් ඉපදෙමින් ඉන්නවා නම් චුත වෙමින් ඉන්නවා නම් ඒ පුද්ගලයාට ඒ භූමියේදී අතීතයේ චක්කායතන ඉපදිලා තියෙනවද නැද්ද? ඉපදිලා තියෙනවා. ඉපදිලා තියෙනවා. එහෙනම් ඒ පුද්ගලයා දැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ පුද්ගලයා ගන්නෙ දැන් උපදින දැන් චුතවන නමුත් ආයතනය තමයි අතීත. පැහැදිලි නේද? දැන් ඉපදිලා චුත වෙන එක්කෙනාට අතීතයේ දැන් ඉපදෙන චුතවන පුද්ගලයන්ට කාම මේ පංචවෝකාරය. පංචවෝකාරයේ වර්තමානයේ උපදින වර්තමානයේ චුතවන. හරි? ඒ අය තමයි මෙතනදි මේ යස්ස කියලා ගන්නේ. මොකද ඒ අයට තමයි අතීතයේ එහිදී ඒ භූමියේ චක්කායතන ඉපදුනේ නේද? හරි. දැන් බලන්නකො සංසයට නොගැලපෙන ගැන කතාව. ඒකට සංසයට නොගැලපෙන්නේ ඉස්සරහට සෝතායතනයක් උපදින්නේ නැත්තෙම පච්චිම භවිකයන්ට. පිරිනි වෙනකොට උපදින්න බැරි නිසා. එතකොට පංචෝකාරයෙන් චක්කුව තියෙන්නේ පංචවෝකාරයේ පච්චිම භවිකානන් චක්කායතනෙ උපදිනවා උපදුනා ඒගොල්ලෝ පච්චිම භවිකය නිසා අනාගතයේදී සෝතායතනයක් උපදින්නේ නැහැ. එහෙම. එතකොට ඉතිරියට මොකද වෙන්නේ? පස්චිම භවික නොවන කට්ටියනේ. ඒගොල්ලන්ට හැමදාම ඉදිරියට පස්චිම භවික නෙමෙයි නිසා ඒගොල්ලන්ට ආයතන ඉපදෙනවා. චක්කායතනයත් ඉපදෙනවා, සෝතායතනයත් ඉපදෙනවා කියලා කියන්න බෑ. මේ අතීතයේ සම්නිඨානය ඉපදුනා සහ මතු අනාගතයේදී ඉපදෙනවා. එහෙමද? ඔව්. එතකොට පංචවෝකාරයේ ඉතිරි පංචවෝකාරයේ උපදින චුතවන අය ගත්තොත් ඒ අයට ඒ භූමියේ අතීතයේ චක්කායතන ඉපදුනා නේද? ඉපදුනා. ඒ අයට ඒ භූමිය අනාගතයේදී සෝතායතන උපදිනවා නේද? ඒ භූමියේදී. ඔව් හරි. ඒ අයට ඒ භූමියේදී. දැන් මේක කියන්නකෝ බලන්න. පංචවෝකාරයේ පච්චිම භවිකානං තේසං තත්ත චක්කායතනං උප්පජ්ජිත නොච තේසං තත්ත සෝතායතනං උප්පජ්ජිසති. ඒ කියන්නේ පංචවෝකාරයේ පස්චිම භවිකව උපදින පිරිනිවන් වන ඕනට එහිදී චක්කායතනය අතීතයේ ඉපදුනා. සෝතායතනය අනාගතයේදී ඔවුන්ට එතන උපදින්නේ නැහැ. හරි. ඉතරේසන් පංචවෝකාරාණං තේසං තත්ත චක්කායතනංච උපජ්ජිත සෝතායතනංච උපජ්ජිසති. ඉතිරි පංචවෝකාරේ උපදින චුත වෙන ඔවුනට එහිදී චක්කායතනය අතීතයේ ඉපදුනා, සෝතායතනයද අනාගතයේදී උපදී. බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳයි. මේකේ විශේෂයෙන් විස්තර ගන්න දෙයක් නැහැ. ඔබතුමිය හොඳට ඒක විස්තර කරා. එතකොට අපිට මේකේ පටිලෝමයක් කියන්න බලන්න. යස්සවාපන යත්ත සෝතායතනං උපජ්ජිස්සති තස්ස තත්ත චක්කායතනං උපජ්ජිතාති. බොහොම හොඳයි. බොහොම හොඳයි. දැන් මෙතනදී මම යන්න කලින් එක දෙයක් කියන්නම්. දැන් මේ යස්ස යත්ත චක්කායතනං උපජ්ජිත්ත කියලා මේ සම්නිඨානේ සඳහන් වෙන දෙයට ගැළපෙන විදිහට අරන් තියෙන කට්ටිය බලන්න. පංචවෝකාරයේ අයමයිනේ අරන් තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ චක්කායතනය යම් භූමියක අතීතයේ ඉපදුනා නම් ඒ පංචවෝකාර භූමියම තමයි ගන්න වෙන්නේ. එතකොට මේ පංචවෝකාර භූමියේම ඉන්න යම් යම් පුද්ගලයෝ තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. මොකද වෙන භූමිය වල ඉන්න පුද්ගලයන් ගැන අපිට කතා කරන්න අයිතියක් නැහැ. මොකද ඒ අය සම්නිඨානෙට ගැලපෙන්නේ නැති හින්දා.
ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඔබතුමී කිව්ව බොහොම හොඳයි. යස්ස යත්ත නෑ. යස්ස වාපන යත්ත සෝතායතනං උපජ්ජිස්සති. තස්ස තත්ත චක්ඛායතනං උපජ්ජිත්තාති. නේද? හොඳයි. මේකත් විසඳන්නකො බලන්න. ඒක අර තැන තියෙනවනේ. ඔව්. පුද්ගලයා ඉන්න තැන තියෙන හින්දා සෝතායතනයේ අනාගතී උපදිනවා නම් ඒ තැන ඉන්න ඒ පුද්ගලයාට චක්කායතනයත් අතීතේ ඉපදෙනවා. ඒ සෝත චක්ක පංචවෝකාරය තියෙනවනේ. ඒතර ආමන්තා. හා බොහොම හොඳයි. ඒ හිතන විදිය හොඳයි. ඒ කියන්නේ සෝතායතන චක්කායතන කියන ආයතන දෙක පංචවෝකාර භූමියේ තමයි හම්බ වෙන්නේ නේද? පංචවෝකාර භූමිය කියවම රූප භූමියේ කාමාවචර භූමියේ දෙකේම හම්බ වෙනවා නේද? පංචවෝකාර. එතකොට යමකුට වනාහි යම් තැනක සෝතායතනයේ අනාගතයේදී උපදිනවා කියලා කියනනම් ඒ කතා කරන්නේත් අනාගතයේදී පංචවෝකාරයේම ඒ ඇතිවන ආයතනයක් ගැන තමයි කතා කරන්නේ. එහෙමනම් අතීතයේත් ඒ ආයතන පංචවෝකාර භූමියේම ඇති වෙලා තියෙනවා නේද? එහෙමනම් අපිට ගන්න වෙන්නේ ආමන්තා කියලා. එතකොට මෙතන මේ යස්සවාපනේ යත්ත සෝතායතනං උප්පජ්ජිසිත කියනකොට අපිට ගන්න වෙන්නේ පංචවෝකාරයේ උපදින චුතවන හැමෝම තමයි මෙතන ගන්න වෙන්නේ. මොකද ඒ අයට අනාගතයේදී සෝතායතන ඒ භූමියේ උපදිනවා. මතු භවයක එතන උපදිනවා නම් එතන අනිවාර්යයෙන්ම උපදිනවා. ඒ අයට අතීතයේ චක්කායතන ඉපදුනාද එසේ අතීතයේ චක්කායතන ඒ භූමියේ ඉපදුනාද එසේ. හරි බොහොම හොඳයි. මේක මම හිතනවා තේරුණා කියලා. අපි යමු ශ්‍රීමති මහත්මිය සම්බන්ධ වුණාද අද? මගදී සම්බන්ධ වුණාද ශ්‍රීමති මහත්මිය? මම නේද? තාම නෑ නේ. හොඳයි. එහෙමනම් අපි යමු අපේ විනීතා මහත්මිය ඉන්නවද? ඉන්නවා සර්. හොඳයි කියන්න උදව්වක් දෙන්න අපිට. යස්ස යත්ත චක්ඛායතනං උපජ්ජිත්ත තස තත්ත සෝතායතනං උපජ්ජිස්සති. ගානායතනං උපජ්ජිස්සති තේ. එතකොට එතන අහන්නේ යස්ස යත්ත චක්ඛායතනං උපජ්ජිත්ත යමෙකුට යම් තැනක චක්ඛායතනය උපදුනේ නම් තස්ස තත්ත ගානායතනං උපජ්ජිස්සති තේ. එතකොට එයාට උට එතන ගානායතනෙ උපදින්නේද කියලා තමයි අහන්නේ. එතකොට අපි බලන්න ඕනේ චක්කායතනය උපදිනවනේ හැමෝටම චක්කායතනය උපදිනවා. අනුරාග සංසාරේ භූමියත් නෑ භූමියත් එක්ක බලන්නේ දැන්. යස්ස යත්ත. ඔව්. එතකොට චක්කායතනය උපදිනවා කාමාවචර රූපාවචර කියන්නේ පංචවෝකාර. එතන හැබැයි මේ කිව්ව වගේ ඔක දෙකට බෙදලා ගන්න වෙනවා. මොකද දැන් අපි ගානායතනයත් එක්කනේ මේ සංසේ වැඩ කරන්නේ. ඒක නිසා අපිට ওই දෙක බෙදලා ගන්න වෙයි. ඔව්. චක්කායතන එතකොට කාමාවචරයේ උපදිනවා රූපාවචරයේත් උපදිනවා. ඒතකොට ගානායතනෙ උපදින්නේ කාමාවචරයේ තමයි ගානායතනෙ උපදින්නේ. රූපාවචරයේ ගානායතනයක් උපදින්නේ නැහැ. එහෙමනම් ඒකට ඊළඟට මේ දෙකම උපදින්නේ කොහෙද කියලා බලන්න ඕනේ නේද? චක්කායතනයත් ගානායතනයත්. ගානායතන චක්කායතනය දෙකම උපදිනවා පංචවෝකාරේ. නෑ කාමාවචරේ. පංචවෝකාරේ කියන්න බෑ මොකද රූපාවචරේ උපදින්නේ නැති නේද? එතකොට අපි ගත්තොත් එහෙම රූපාවචරයේ උපදින චුතවන පුද්ගලයෙක් ගත්තොත් අපි. හරි? අපි දැන් අසඤ්ඤ සත්‍ය අත්හැරලා ගන්න. හරි? රූපාවචරයේ උපදින චුතවන පුද්ගලයෙක් ගත්තාම දැන් දැන් චුතවන පුද්ගලයෙක් ගත්තොත් එයාට අතීතේ චක්කායතනේ එතන ඉපදුනා. හැබැයි එයාට එතන ගානායතනයක් අනාගතයේදී උපදිනවද? උපදින්නේ නැහැ. මොකද රූපාවචරයනේ නේද? කාමාවචරයේ උපදින චුතවන කෙනෙක් ඉන්නවා. උපදින කෙනෙක් සහ චුතවන කෙනෙක්. එයාට එතන අතීතයේ චක්කායතන ඉපදුනා නේද?
අනාගතේ අනාගතයේදී ගාන ආයතන උපදිනවද එතන නැද්ද? උපදිනවා. උපදිනවා. එහෙනම් ඕක තමයි වෙනස වෙන්න ඕනේ නේ. ඔව් අපි බලමු කොහොමද ඔක විසඳලා තියෙන්නේ කියලා. කාමාවචරයේ පච්චිම භවිකානං රූපාවචරානං තේසං තත්ත චක්කායතනං උපජ්ජිත්ත නොච තේසං තත්ත ගානායතනං උපජ්ජිස්සති इति. ඔව්. ඒ කියන්නේ පිනගිය. ඔව්. කාමාවචරයේ පච්චිම භවිකානං. ඒතර කාමාවචරයේ පස්චිම භවිකයාට අපි දන්නවා අනිවාර්යයෙන්ම ගාන ආයතනේ අනාගතයේදී උපදින්නේ නැහැ කියලා නේද? හැබැයි එයාට අතීතේ චක්කායතන ඉපදිච්ච කෙනෙක් එයා. එයා සම්නිට්ඨානෙට ගැලපෙන කෙනෙක් තමයි කාමාවචරයේ පස්චිම භවිකයා. එයාට එතන අනාගතයේදී ගාන ආයතන උපදින්නේ නැහැ. ඒ වගේම රූපාවචරයේ උපදින චුතවන අයට මොකද වෙන්නේ? ඒ අයටත් එතන චක්කායතන අතීතයේ ආයතනය උපදිනවා. ඉපදුනා ගානායතනය අනාගතේ අනාගතයේදී උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. රූපාවචරය උපදින්නේ නැති හින්දා. හරි. ඉතිරි කාමාවචරයේ සියලු දෙනාට උපදින චුතවන මොකද උනේ? අතීතේ චක්කායතනය උපදිනවා අතීතයේ අනාගතයේ ගානායතනයත් උපදිනවා. ඔව්. ඒතකොට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ අනාගතයේ යම්කිසි ආයතනයක් උපදිනවද කියලා ඇහුවාම ඒ නූපදින කොටසක් තමයි පස්චිම භවිකය. ඒක දැන් අපි අර යස්ස කියන එකෙමුත් අපිට හොඳ වැටහීමක් ආවා. එතකොට මේ පස්චිම භවිකේනොත් මෙතන එකතු කරගන්න ඕනේ. ඒ පස්චිම කාමාවචරයේ පස්චිම භවිකේනොත් රූපාවචරයේ උපදින චුතවන කියන ඒ දෙන්නත් ගත්තාම ඒ දෙගොල්ලන්ට ඒ අයට අතීතේ චක්කායතන ඉපදුනා. නමුත් අනාගතයේදී ගානායතන උපදින්නේ නැහැ. පස්චිම භවිකයාට අවසාන භවය නිසා අනාගතයේදී ගානායතනයක් උපදින්නේ නැහැ. රූපාවචරයේ උපදින චුතවන අයට එතන ගානායතනයක් ඉපදින තරක් නොවන නිසා අනාගතයේදී ගානායතනයක් උපදින්නේ නැහැ. හැබැයි දෙගොල්ලන්ටම අතීතේ චක්කායතනේ ඉපදුණු කට්ටිය හැටියට සම්නිට්ඨානෙට අයිති වුණා. ඊළඟට සම්නිට්ඨානෙට අයිති වෙන අනිත් අය තමයි කාමාවචරයේ ඉතිරි අය. අපි කියවනේ කාමාවචරයේ පස්චිම භවික කියලා කලින් ගත්තනේ කොටසක්. ඒ අය හැර ඉතිරි කාමාවචරයේ උපදින චුතවන සීල දෙනාම ඒගොල්ලන්ට අතීතේ චක්කායතනයක් ඉපදුනා. අනාගතයේදී ගානායතනයක් ඉපදෙනවා. හොඳයි. මේකේ පටිලෝමය කියන්නේ බලන්න. යස්ස වාපන යත්ත ගානායතනං උපජ්ජිස්සති තස තත්ත චක්කායතනං උපජ්ජිත්තාති. කොහොම හොඳයි. මේ කොහොමද අපි විශ්ලේෂණය? එතකොට ගානායතනය අනාගතයේදී උපදින්නේ නම් ඔහුට අතීතේ චක්කායතනයත් ඉපදුනාද කියලා යන්නේ. එතකොට ඔව් අමතා මන්තා වෙන. මොකද යස්ස වාපනයත් ගානායතනං උපජ්ජිස්සති කියලා කියන්නේ කවුරු ගැනද මේ කියන්නේ? කාමාවචරයේ උපදින චුතවන පුද්ගලයෝ ගැනයි මේ කියන්නේ. හරි? මොකද කාමාවචරයේ උපදින චුතවන පුද්ගලයන්ට තමයි ගානායතනේ අනාගතයේදී එහි ඉපදෙන්නේ. නේද? මේකට අයිති වෙන්නේ නැති කොටසක් තමයි සම්නිට්ඨානෙට අයිති වෙන්නේ නැති කොටසක් තමයි පස්චිම භවිකය. ඒගොල්ලන්ට ඉන්න භූමියේ ගාන කියන කාමාවචරයේ උනත් පස්චිම භවිකයෝ මෙතනට අයිති නැහැ. මොකද ඒගොල්ලන්ට ඒ භූමියේ ගාන ආයතනයක් මතු උපදින්නේ නැහැ. අපි ඒක කලින් කිව්වනේ. කලින් යමකේදී නේද? එතකොට ඒ අය හැර කාමාවචරයේ උපදින චුතවන කියන සියලු දෙනාම මේ යස්ස කියන පදයට අයිති සම්නිට්ඨානෙ. ඒ අයට අතීතයේ ඒ චක්කායතනේ ඉපදුනාද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ මොකද්ද? ඉපදුනේ නැහැ. ඉපදුනා. අතීතේ අතීතේ ඉපදුනා. අතීතේ ඉපදුනා. ඔව් හරි. අනාගතේ ඉපදින්නේ නැහැ ගානායතනේ. හරි හොඳයි. එහෙමනම් අපි යමු ඊළඟ එකට. මේක චක්කායතන මූල රූපායතන මූලී. චන්ද්‍රිකා මහත්මිය හොඳයි උත්සාහ කරන්න. යස්ස යත්ත චක්කායතනං උපජ්ජිත තස්ස තත්ත රූපායතනං උපජ්ජිතාති. උපජ්ජිස්සති යමෙකුට යම් තැනක චක්කායතනය අතීතයේ ඉපදුනිද
ඕහට එතන රූපායතන අනාගතයේ උපදින්නේද? ඔව්. මෙතන තියෙන චක්කායතනයයි රූපායතනයයි. අපි දැන් රූපායතනේ නූපදින කට්ටිය බැලුවොත් රූපායතනේ නූපදිනවා පස්චිම භවික අයට. නමුත් රූපායතනේ තියෙන තැනක් වෙන්නත් ඕනනේ. රූපායතනේ තියෙන්නේ පංචවෝකාරේ. එහෙම හිතුවොත් පංචවෝකාරේ පස්චිම භවිකාණන් කියලා අපිට අරගන්න වෙනවා එතනදී. එතකොට තව කවුද? ඒක පොඩ්ඩක් ඉන්න. ඔව්. ඒක පංචවෝකාරය කියලා අපි ගන්න හේතුව තමයි සන්නිට්ඨානයේ තියෙන පදේ. සන්නිට්ඨානය ගැන හිතලා තමයි මම මේක කිව්වේ. උද සන්නිට්ඨානය නොබල පෙන්න ගන්නත් ඕනේ. දැන් මම රූපායතනය ගැන තියෙන තැනක් වෙන්නත් ඕනේ. හරිනේ? හරි. එතකොට තව කවුද දෙනට දාන්න පුළුවන් කට්ටිය? අරූපාවචර දාන්න බෑ. මම හිතන්නේ එච්චරයි එතනට ගන්න පුළුවන් කියලා නේ. එතකොට පස්චිම භවික කොහොමද කිව්වේ? පස්චිම භවිකව පංචවෝකාරේ උපදින චුත වෙන කට්ටිය. උපදින පිරිනිවෙන කට්ටිය. හරි. උපදින පිරිනිවෙන කට්ටියට. චක්කායතනය අතීතේ ඉපදුනා අනාගතේ රූපායතනය උපදින්නේ නැහැ. මොකද පිරිනිවන් පාන නිසා. එතකොට ඉතිරි අයට චක්කායතනය අතීතේ ඉපදුනා අනාගතේ රූපායතනය උපදිනවා. තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඉතිරි අය කිව්වොත් අපිට ඉතිරි අය කිව්වොත් ඉතිරි අය අපි ගත්තේ පංචවෝකාරේනේ. පංචවෝකාරේ උපදින චුත වෙන ඉතිරි කට්ටිය. හරි. හරි. කියන්න බෑ. පංචවෝකාරේ පස්චිම භවිකානං තේසං තත්ත චක්කායතනං උප්පජ්ජිත්ත නෝච තේසං තත්ත රූපායතනං උප්පජ්ජිස්සතිති. පංචවෝකාරේ විස්සති. පංචවෝකාරේ පස්චිම භවිකව උපදින චුත වෙන අයට චක්කායතනයේ අතීතේ ඉපදුනා ඔවුන්ට අනාගතයේ රූපායතනයේ උපදින්නේ නැහැ. පස්චිම භවිකව උපදින පිරිනිවෙන කට්ටියට. හරි. ඉතරේසම් පංචවෝකාරා ඉතිරි පංචවෝකාරයේ උපදින චුත වෙන අයට තේසං තත්ත චක්කායතනංච උපජ්ජිත්ත රූපායතනංච උපජ්ජිසතිති. පංචවෝකාරේ ඉතිරි පංචවෝකාරයේ උපදින චුත වෙන අයට චක්කායතනය අතීතේ ඉපදුනා අනාගතේ රූපායතනය උපදිනවා. පාතනයද අනාගතේ උපදිනවා. හොඳයි. හොඳයි. මේකේ පටිලෝමයක් කියන්න බෑ. පටිලෝමේ කිව්වොත් යස්ස වාපන යත්ත රූපායතන උපජ්ජිස්සති තස්ස තත්ත චක්කායතනං උපජ්ජිතාති. ජලි යමෙකුට යම් තැනක රූපායතනය අනාගතයේ උපදින්නේද ඕහට එතන චක්කායතනය අතීතයේ ඉපදුනිද. මෙතන ටිකක් කල්පනා කරන්න ඕනේ තැනක්. හේතුව තමයි චක්කායතන ඇතුවත් චක්කායතන නැතුවත් රූපායතන උපදින තැන් තියෙනවා. එතකොට යස්සවාපන යත්ත රූපායතනං උපජ්ජිස්සති කියන්නේ කොයි පුද්ගලයෝ ගැනද මේ කියන්නේ? කොයි භූමි වල ඉන්න පුද්ගලයෝ උපදින චුත රූපායතන ඉපදෙන්න පුළුවන් අනාගතේ උපදින්න පුළුවන් පංචවෝකාරේ ඒකවෝකාරේ පංචවෝකාරේ. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යයේත් එහෙම පුළුවන්. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යයේ දැනට උපදින චුත වන පුද්ගලයෙක් හොඳයි. වැටුණානේ මගේ වෙලාවට. එතකොට මෙතනදි කියන්නේ මේ අසඤ්ඤ සත්‍යයේ උපදින චුත වන පුද්ගලයා ගත්තත් එයාට එතන මතු ඉපදුනොත් එයාට එතන රූපායතනය උපදිනවා නේද? ඒ වගේම පංචවෝකාරයේ උපදින චුත වන පුද්ගලයෝ ගත්තත් ඒ අයටත් අනාගතයේදී එතන රූපායතනය උපදිනවා. එතන මෙතන ගන්න බැරි කට්ටිය තමයි මේ පස්චිම භවිකාදී වශයෙන් ඒ අය ගන්න බෑ. මොකද මෙතන කෙලින්ම කියනවා සන්නිට්ඨානේ රූපායතන අනාගතයේ උපදිනවා කියලා ස්ථිර වශයෙන්. එහෙමනම් අපිට ගන්න වෙන්නෙම පංචවෝකාරයේ උපදින චුතවන කියන වර්තමානයේ උපදින චුතවන කියන කට්ටියයි අසඤ්ඤ සත්‍යයේ උපදින චුතවන කියන කට්ටිය. නේද? ඒ අයගෙන් කාටද අතීතයේ ඒ භූමියේ චක්කායතන ඉපදුන්නේ නැත්තේ? කාටද ඒ භූමිය නැත්තේ පංච මේ ඒකවෝකාරයේ කට්ටිය. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍ය කට්ටිය. අසඤ්ඤ සත්‍යයේ උපදින චුතවන අය තමයි සංසේන නොගැලපෙන අනාගතයේ එතන ඉපදෙන්නේ චක්කායතනේ අතීතයේ ඉපදුන්නේ නැත්තේ නේද? ඔව්. ඒක දැන් විසඳන්න බලන්න කොහොමද කියන්නේ?
එතකොට අපි එතනට කියන්න පුළුවන් අසඤ්ඤ සත් උපදින චුතන අසඤ්ඤ සත්තානං තේසං තත්ත රූපායතනං උපජ්ජසති නොච තේසං තත්ත චක්කායතනං උපජ්ජිතාති උපජ්ජිත උපජ්ජිත ඊළඟ පංචවෝකාරාණං මොකද පංචවෝකාරාණං වෙන්න ඕනේ තේසං තත්ත රූපායතනං ච උපජ්ජිස්සති චක්කායතනං ච උපජ්ජිත බලන්න හරිද කියන්නේ අසඤ්ඤ සත්තානං තේසං තත්ත රූපායතනං උපජ්ජිස්සති නොච තේසං තත්ත චක්කායතනං උපජ්ජිත. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යේ උපදින චුත වෙන අයට රූපායතනය අනාගතයේ උපදිනවා එහි උපදිනවා නමුත් චක්කායතනෙහි උපදින්නේ නැත උපදින්නේ නොවේ. ඊළඟට පංචවෝකාරාණං ඉපදුනේ නොවේ අතීතනේ උපදුනේ නොවේ. පංචවෝකාරාණං තේසං තත්ත රූපායතනං ච උපජ්ජිස්සති චක්කායතනං ච උපජ්ජිත්ත පංචවෝකාරයේ උපදින චුත වෙන අයට එතන රූපායතනයේ අනාගතයේ උපදිනවා චක්කායතනයේ දෙතන අතීතයේ ඉපදුනා. හරි මේව ගැන ප්‍රශ්නයක් තියෙනවද කාට හරි නැත්නම් පැහැදිලිද දැන් පැහැදිලි නේද මං හිතනවා අපි කාල වේලාව අනුව එහෙමනම් ඉතිරි ටික මේකේ පැටලෝ මැද බැලුවා නේද එහෙමනම් ඉතිරි ටික අපි අනිත් දවසේ බලමු එතකොට අපිට අද අවසානයේට කරේ 204 නේද 204 හොඳයි අපි 205 ඉඳලා ඊළඟ දවසේ බලමු හන්දියෙන් පස්සේ චුට්ටක් අර ආතුගතා ගැන කතා කරගන්න වෙනවා රත්නායක මහත්තයා චුට්ටක්. අපි අපේ අද නෑ මෙයා මේ ශ්‍රීවිජි මහත්මිය නෑනේ. හරි තමයි. අපි වෙන වෙලාවක ඒකට යොදාගමු. හොඳයි. එහෙමනම් තව කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? අද නොතේරුණු තැනක් තියෙනවද? ප්‍රශාන්ති මහත්මිය ඔබතුමියට යමක් කියන්න තියෙනවද? තිරුවන් සරණයි මහත්මයා. තිරුවන් සරණයි. ඔබතුමන් මේ මොහොතේදී ඉවසා වදාරන සේක්ව උත්තමයන් වහන්සේ බොහෝම සතුටුයි වැඩසටහනට සහභාගී වීම පිළිබඳව සියලු දෙනාටම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා යම්කිසි ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ සුවයම සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය මේන් පාරමිතා පූර්ණ වේවා කියලා. ඉතින් මම තාම පස්වෙනි වීඩියෝ එක දක්වා තමයි මම 21 වතාවක් ගිහින් තියනවා දැන් මේ වීඩියෝස් ටිකත් එක්ක පහට එනකන්. ඒ කියන්නේ ඒ මට ඕන අර පොතක ලියන්න නෙවෙයි මහත්මයා මට ඕන අර අවබෝධයෙන් මේක ගන්නයි ඕන උනේ. ඉතින් ඒ නිසා මම හිතුවා ඔබතුමාගේ වැඩසටහන් වලට සහභාගී වෙනකොට මට තේරෙන්න ගත්තා මේ නිකන් තේරෙන ගතියක් එන්න ගත්තා. ඒ කියන්නේ මේක මේ ඇහුම් කන් දීමත් ශ්‍රුතවත් වීමත් වචසා පරිචිතා. එනේ වචනයට පෙරලන්නත් හැකියාව එන්න නම් ඔබතුමන්ගේ ආශ්‍රය ඕන කියලා හිතලා තමයි මම මේ ගමන මෙහෙම දායක වෙන්න ඉල්ලීමක් කරේ. ඔබතුමන්ට මම පින් අනුමෝදන් කරනවා මාව එකතු කර ගැනීම පිළිබඳව. මම හැකි ඉක්මනින් ඉතා උත්හාන වීරිය මම මේ ගමන පැමිණෙනවා කියන එකටත් මම ඔබතුමාට මේ අවස්ථාවේදී කියනවා. මට ඉතාම සතුටුයි සත්‍ය පුද්ගලයෙක් හැටියට මේ සංසාරේ මේ භවයේ ඉපදිලා ඔබතුමන්ලත් එක්ක මේ ගමනට සහභාගී වීමට හේතු වීම පිළිබඳව තෙරුවන් සරණයි සියලුම දෙනාටම. තෙරුවන් සරණයි ලක්ෂ්මී මහත්මියට තමයි ගොඩක් පින් දෙන්න ඕනේ. මොකද එතුමිය තමයි මේවා මේ රෙකෝඩින්ග්ස් ඔය විදිහට YouTube එකට දාලා හැමෝටම අහන්න සැලැස්සුවේ. ඉතින් ඔබතුමිය අපිට එකතු වුණා කියන්නේ එතුමියටත් බොහෝ සතුටු වෙන්න පුළුවන් දෙයක්. මොකද මේ වීඩියෝස් බලලා තමයි මේ පැත්තට එකතු වුණේ කියන එකට. ඉතින් ඒක ලක්ෂ්මී මහත්මියටත් අප්‍රමාණ පින් අනුමෝදන් කරනවා එහෙමයි. සාදු සාදු. සාදු. හොඳයි. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරමු. අපි දෙවියන්ට පින් දීලා ඥාතීන්ට පින් දීලා ප්‍රාර්ථනා ගාතාව කියලා අපි වැඩසටහන නිමා කරමු. නැවතත් අපි ලබන සතියේ සුපුරුදු වේලාවට එකතු වෙමු. ඒ වගේම අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 5:30ට
තියෙනවා සෝම මහත්මියගේ යමක ප්‍රකරණ වැඩසටහනක් ඒ කරන්නෙත් මේ ආයතනමයි කරන්නේ ඒක නිසා යම් කෙනෙකුට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මට කියන්න මම ප්‍රශාන්ති මහත්මියවත් ඒකට එකතු කරන්නම් අවස්ථාවක් තිබ්බොත් සහභාගී වෙලා අහගෙන ඉන්න. හොඳයි මම එහෙමනම් දෙවියන්ට පින් දීලාද වැඩසටහන නිමා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි. ගොඩක් පින් ජයන්ත මහත්මිය තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා ඔබතුමාට බොහෝ පින්. අද ලක්ෂ්මී මේ ශ්‍රීමති මහත්මිය නැති නිසා පොඩි පුණ්‍යානුමෝදනාවක් කරන්න අවසරයිද? හොඳයි කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. ඇත්ත වශයෙන්ම මහත් බාර දුර කාර්යයක් කරට අරගෙන ඔබතුමා මේ ගමන යන්නේ. අපිත් ඇත්තටම යමක ප්‍රකරණේ මම හැමතිස්සෙම කියන්නේ හොඳටම දැනගෙන හිටියේ නෑ. දැන් ලොකු අවබෝධයකින් යන්න පුළුවන්. ඉතින් අර ප්‍රශාන්ති මහත්මියත් කිව්වා වගේ අර අපි ලක්ෂ්මී මහත්මියටත් පින් දෙන්න ඕනේ. එතුමිය මේ ගබඩා කරනවා ඉන්නේ කවුරු හරි අහන්නේ. ඉතින් ඒ ආකාරයෙන් ඔබතුමා දේශනා කරනවා. එතුමිය ගබඩා කරනවා අපි අහනවා. මේ සියලු ආකාරයෙන් ලබාගත්තා වූ මහත්ඵල මහානිසංස කුසල ආරම්භයේ පළමු කොට අපි ඔබ අතුමා දෙවියන්ට අනුමෝදන් කළා. ඒ සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය ඔබ තුමා වෙත ලැබේවා. සියලුම ආගමික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ගෙදර සියලු දෙනාටත් ඔබතුමාටත් මේට අතහිත දෙන සියලුම දෙනාටත් මේ පින තව තවත් මාර්ගඵල නිවන අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම අප සියලු දෙනා ධර්මයේ ඇසීමෙන් ලබාගත්තා වූ පිනත් ඔබතුමාට අනුමෝදන් කරනවා. ඔබතුමාගේ ධර්මඥානය තව තවත් වර්ධනය වේවා. ඔබතුමා වටා ඉන්න අපි සියලු දෙනාටත් අපගේ ධර්මඥානයත් වර්ධනය කරගන්න මේක හේතුපාදක වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් සංසාර ගමනේ අතරමං වෙලා ඉන්න අපි සියලු දෙනාම එකම අරමුණකින් යන්නේ නිවන් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් තමයි මේ ගමන යන්නේ. ඉතින් ඒ සඳහා සියලු දෙනාට තව තව වැරවීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමා ඇතුළු අපි සියලු දෙනාම ධර්මයේ හදාරන සියලු යතිවරයන් වහන්සේලාට ගිහි පැවිදි උතුමන්ටත් මේ පින අයිති වේවා. සියලු දෙනාගේ මේ ශාසනික ප්‍රතිපදා තව තවත් වර්ධනය කරගන්නට මේ පින හේතු වාසනා වේවා. සියලු දෙනාගේ මේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාම තව තවත් උතුම් විදියට ශාසනික සේවාව ඉෂ්ට සිද්ධ කරමින් කුසල සිත් වර්ධනය කරගනිමින් වහවහ නිවන් මඟ අවබෝධ කරගන්නට මේ උතුම් ධර්මයේ අපි සියලු දෙනාට කල්යාණ මිත්‍ර සේවනයෙන් සේවනය කරගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටත් ඔබතුමා වටා ඉන්න සියලු දෙනාටත් ඒ වගේම ශ්‍රීමති මහත්මියටත් අපි විශේෂයෙන් පින් අනුමෝදන් කරවන්න ඕනේ. එතුමිය හැම අවස්ථාවකම හැම කටයුත්තකම පෙරමුණ අරන් කටයුතු කරනවා. ඒ සියලු දෙනාගේම සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා, නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, කාය චිත්ත පීඩා දියක් නොවේවා. මේ භයානක සසර කතරින් එතරව ලබන්නව අමුත්තමා නිර්වාණ ධාතුව සෝසය අවබෝධ කරගන්න අප සියලු දිනාටම තව තවත් වැඩ වීරිය, ශක්තිය, ධෛර්යය, ප්‍රඥාව පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි. සාදු පින් විනිතා මහත්මිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.